අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අදත් දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය සොයන්නට අපි සූදානම්. හැබැයි ඔබට අයිබෝන් කියලා සුබ සන්ධ්‍යාවක් කියලා පටන් ගත්තට තත්ත්ව නම් එන්නෙන්නම හොඳ නෑ කියන එක තමයි සුබ වෙන්නේ නෑ කියන තත්ත්වයක් තමයි අපිට පේන්න නම් තියෙන්නේ. ඒ අපි කියන්නේ බොහොම සතුටින් නෙවෙයි අපිත් කියන්නේ ඊටාම කනගාටුදායක විදිහට තමයි. මොකද අපි සාමාන්‍යයෙන් හැම වෙලාවකම බලන්නේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ විසඳගෙන අපි කොහොමද ඊළඟ මොහොතට මුහුණ දෙන්නේ සතුටින් මුහුණ දෙන්නේ සතුටින් ජීවිතය ගත කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ රටේ වර්තමානයේ තියෙන තත්ත්වය පිළිබඳව හරිහැටි නිවැරදි අවබෝධයක් අද රටේ ජනතාවට නැහැ. සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක පිළිබඳව ජනතාවත් තුස්නිම්බූත වෙලා දැන් බලාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා. අපි උදාහරණයකට ගමු. දැන් මහජන උපකතා කොමිසම කියනවා මීට සතියකට කලින් සියත ප්‍රවෘත්ති අපි දිගින් දිගටම වාර්තා කළ පැය 10කට එහා විදුලි කප්පාදුවක් සිද්ධ වෙනවා මේ රටේ මේ යන විදිහට. අපි පුරෝකථනයන් කළා. වෘත්තීය සමිතිය සහ ඒ බව පෙන්වා දුන්නු අය හිටියා. නමුත් මහජන උපකතා කොමිසම දිගින් දිගටම සඳහන් කළා පැය 10ක් අපෝ අපි කරන්ට් එක කපන්නේ නැහැ විදුලිය කපන්නේ නැහැ. එහෙම කරන්න අපිට අවශ්‍ය නැහැ කියන කාරණේ කිව්වා. හැබැයි දැන් අද හදිසියෙම මීට පැයකට දෙකකට කලින් ඔවුන් සඳහන් කරනවා හෙට පැය 10ක් විදුලිය කපනවා කියලා. හෙට කොතරම් වැඩ ප්‍රමාණයක් රටේ ජනතාව විවිධ කටයුතු සඳහා දාගෙන ඉන්නේ නැද්ද? ව්‍යාපාරික කටයුතු කොහොමද කරගෙන යන්නේ? දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු. ඔවුන්ටත් ඒ අවශ්‍යයි. තව බොහෝ ශේෂ්ත්‍රවලට මේ බලපානවා. නමුත් නිවැරදි පුරෝකථනයන් මේ නිලධාරීන් මේ ආයතන ප්‍රධානීන් කරන්නේ නැහැ. රටේ ජනතාවට පේන විදිහට මේ නිලධාරීන් බොහොමයක් වර්තමානයේ බොරු කරමින් ඉන්නවා. ඒ තමයි ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම කණිජ තෙල් ඇමතිවරයා කොයි වෙලාවෙ කිව්වත් තෙල් දෙනවා තෙල් බෙදනවා තෙල් දෙනවා තෙල් බෙදනවා. හැබැයි හැම වෙලාවෙම කොහේ බැලුවත් අපිට තෙල් පෝලින් දකින්නට තියෙන. ඉතින් ඒ නිසා මම හිතන්නේ මීට වඩා පාලකීන් නිලධාරීන් ජනතාවගෙන් පඩි ගන්න අය මේගොල්ලෝ. මීට වඩා රටේ ඇත්ත තත්ත්වය පිළිබඳව ජනතාවට කිව්වොත් ජනතාව ඒ පිළිබඳව අවබෝධයක් ලබාගෙන හෙට දවසට සූදානම් වෙයි. නමුත් ඒ තත්ත්වය අද පෙනෙන්න නැතිකම නිසාම ජනතාව දවසින් දවස පීඩාවට පත් වෙනවා. මේ තත්ත්වය වහාම වෙනස් විය යුතුයි. පාලකීන් මේ තත්ත්වය වහා වෙනස් කළ යුතුයි. නැතිනම් අපි හැමෝටම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මේ විදිහට යන්න ගියොත්. මොකද සිංහල අලුත් අවුරුද්ද එන්නේ. හොඳයි අපි තව බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. මම මේ අද වැඩසටහන ආරම්භ කරනකොටම කතා කළේ මොකද මේ සුළු කාල සීමාවට මේ පැය 10ක් විදුලිය කපනවා කියන මේ තොරතුරු ඇවිල්ලා ටික වෙලාවයි දිගින් දිගටම අපේ ප්‍රවෘත්ති අංශයට අපිට දුරකථන ඇමතුම් ලැබෙනවා. මේ මොනවද කරන්නේ මේ අපිට මොකද වෙන්නේ කියලා අහලා. ඉතින් ඒ නිසා ඒකට පිළිතුරක් ලබා දෙමින්ම තමයි කතාව ආරම්භ කරන්න කියලා හිතුවේ. මම නෙමේ කතා කරන්නේ. මේ වැඩසටහනට අපි අද කැඳවාගෙන ආපු ආරාධිතයා ඔහු විශේෂඥයෙක් මේ පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. අපි ඔහු සමග කතා කරමු. අපි එහෙමනම් ආරම්භ කරමු දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය ටර්නින් පොයින්ට්. හොඳයි. දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය අද දවසේ සංටුවන් කරන්න සූදානම් වන වෙලාවේ අපේ ආරාධිතයා පිළිබඳව මතක් කරමු. වමේ කඳවුරේ චින්තනය කරපින්නාගෙන කැලණි කන්ද නගින ඔහු ඉන් පිට වෙන්නේ පුදුමාකාර ජීවිත අත්දැකීම් සංඛ්‍යාවක් ලබා ගනිමින් දේශපාලනය මාධ්‍ය ආර්ථිකය සහ ඒ වගේම සමාජ විද්‍යාව පිළිබඳව මනා දැනුමක් අවබෝධයක් ඔහු සතුව තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ ජීවිතය පිළිබඳව සොයන ගමනේදී අපිට බොහෝ තොරතුරු ලැබෙනවා. ඒ අතරින් මගේ හිතගත් එක් කාරණයක් තමයි අපේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් ප්‍රශ්න 100ක් අහන්න තරම් ඔහු එඩිතර වෙනවා. ඒ එඩිතර භාවය ඔහු තුල අදටත් අපිට දකින්නට ලැබෙනවා. අපි බොහොම ගෞරවයෙන් යුක්තව ඔහු අද වැඩසටහනට පිළිගන්නවා. මොකද ඔහුගේ මේ ඍජු භාවය නිසාම අපි සාමාන්‍යයෙන් කියන්නේ කෙලින් කතාව තමයි දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය. අද කෙලින් කතාවට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ඒ ආරාධනාව පිළිගෙන පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක්, ඒ වගේම වැඩබලන සභාපතිවරයෙක්, වත්මන් ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා. අයිබෝන්. අයිබෝන්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අද මහාචාර්යතුමන් සමගයි අපි සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ. බොහෝ දේවල් තිබෙනවා කතා කරන්නට වර්තමානයේ රට මුහුණ දී සිටින මේ ආර්ථික ගැටලුව ඊටම බරපතල තත්වයකට ගමන් කරමින් තිබෙන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. ඊට කලින් මට හිතුණා පක්ෂයේ දෙසට හැරුණොත් පොඩ්ඩක් හොඳයි කියලා. මොකද පක්ෂය වෙනුවෙන් ඉතා ප්‍රබල හඬක් නගන පුද්ගලයෙක් නිසා ඔබතුමා. මම දැනගන්න කැමතියි මහාචාර්යතුමනි වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රඟ දක්වමින් ඉන්නේ දුෂ්ටයාගේ චරිතයේද ආදරවන්තයාගේ චරිතයේද නැතිනම් ප්‍රේමවන්තයාගේ චරිතයේද?
මං හිතන්නේ මේ තුනම අද රඟපාමින් ඉන්නවා. අපි ඔය ප්‍රේමවන්තයාගේ භූමිකාව, ආදරවන්තයාගේ භූමිකාව, ඒ වගේම දුෂ්ටයාගේ භූමිකාවත් රඟපාන්නට සූදානම් වෙමින් අපි ඉන්නවා. මං හිතන්නේ අපිට ඒ විදිහට කියන්න පුළුවන්. මොකද අපි අතර තිබුණු ප්‍රේම සම්බන්ධතාවය, අවබෝධය යම් ආකාරයකට පළුදු වෙමින්, විතැන් වෙමින්, දුරස්ත වෙමින් තිබෙන්නේ. ඒ සඳහා විශාල බලපෑමක්, පීඩනයක්, තෙරපීමක් අපි අපේ පක්ෂයේ ආදරණීය ග්‍රාහකයා, කියන්නේ අනුගාමිකයා, අපේ සහෝදර පාක්ෂිකයා, ඒ වගේම සාමාන්‍ය ජනතාව විශාල පීඩනයක්, තෙරපීමක් ඇති කරන පක්ෂයට වහාම මේ දිහා බලන්න. මොකද මේ රටේ දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂය, අපි ඕනම කෙනෙක් කියනවා පොදුජන යුගයේ ආරම්භ වෙන්නේ 1956 කියලා. පොදුජන යුගයේ ආරම්භය සමග මෙරටේ අද මෙරටේ යම් ජනතාවක් විඳින යම් වරප්‍රසාදයක් තියෙනවාද? නිදහස් අධ්‍යාපනය වේවා, නිදහස් සෞඛ්‍ය වේවා, නිෂ්පාදන ආර්ථිකය වේවා, කෘෂි කර්මාන්තය වේවා, කවර ක්ෂේත්‍රයක වුණත් සමාජ ප්‍රතිලාභ ජනතාවට අත්පත් කරලා දුන්නේ අපේ ආණ්ඩුව. කුඹුරු පනත, ජනසතු ව්‍යාපාර, නිදහස් අධ්‍යාපනය, පාසල් ජනසතු කිරීම, නිදහස් සෞඛ්‍ය සේවාව පුළුල් කිරීම, මේ සියල්ල, ඒ වගේම මහා පරිමාණ විදේශික කොම්පැනි රජයට පවරා ගැනීම, විදේශ හමුදා ලංකාවෙන් පිටමං කිරීම, ලංකාවට ස්වෛරී ජනරජයක් පිහිටුවීම ඉටු කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි අතර වැරදි වෙච්ච නැති තැන් නැහැ. අපිට අඩුපාඩුකම් වෙච්ච තැන් නැත්තේ නැහැ. අපිට යම් සීමාවන් තියෙන්න පුළුවන්. නමුත් අපි ජාතියක් විදිහට මේ ජාතියේ අනන්‍යතාවය, පෞරුෂය, ගෞරවය, ස්වෛරීත්වය ආරක්ෂක කරපු පක්ෂයක්. ඒ නිසා අපිට බොහොම ආඩම්බරෙන් කියන්න පුළුවන් මේ පක්ෂය මේ රට ගොඩනගන්න අනන්‍යතාවය ගොඩනගපු පක්ෂයක්. මේ වගේම අපේ පක්ෂයේ අතිශයින්ම ගැටලු, සංකීර්ණතා, වේදනා, කලකිරීම ආරම්භ වෙච්ච දායින්දම තිබුණා. අපේ පක්ෂ ආරම්භක නිර්මාතෘවරයා වෙඩි තියලා මරලා දැම්මා. අපේ නායිකාව ඊළඟට බී වෙච්ච අපේ නායිකාවගේ ප්‍රජාතිවාසිකම් අහිමි කරලා දැම්මා. පක්ෂය දෙකට තුනට කඩන්න කුමන්ත්‍රණකාරයෝ කුමන්ත්‍රණ කරන්න පටන් ගත්තා. අපි අටට වැටිලා පරාද වෙච්ච පක්ෂයක්. නැවත වතාවක් ගොඩ නැගිච්ච පක්ෂයක්. අපේ පක්ෂයේ සමාජිකයින්, අනුගාමිකයින් සිය ගාණක් අපේ කුමන්ත්‍රණකරුවන් විසින් විවිධාකාර චෝදනා මත ඝාතනය කරලා විනාශ කරලා තිබෙනවා. අපි මේ ඉතිහාසයේ සමග අපි අනාගතයට සුබවාදිය බලන්නයි අපි ලෑස්ති වෙන්නේ. හොඳයි මහාචාර්යතුමනි, දැන් පක්ෂ ඉතිහාසය පිළිබඳව කතා කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැහැදිලි ඉතිහාසයක් සහ කතා කළ හැකි ඉතා වටිනා යුගයක් තිබෙනවා. නමුත් දැන් මේ වර්තමානයේ අපි ගන්නකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් පහුගිය කාලේ පොහොට්ටුවේ පොඩ්ඩොයි ලොක්කොයි පන්න ගැහුවනේ. පන්න ගැහුවා. ඒක අපි හොඳට දැක්කා. මුදුමල්ලත් වේදිකාවක් ගානේ මේක කිව්වා. දැන් මේ සර්වපාක්ෂික සමුළුවක් කියන වචනයක් හරහා මේ ආවේ ඇත්තටම නිදහස් පක්ෂය පොඩ්ඩක් ෂේප් කරගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්වපාක්ෂික සමුළුව පිළිබඳ කතිකාව ආරම්භ කරන්නේ රටේ ව්‍යසනයක්, ජාතික ව්‍යසනයක් මතුවුණා 2019 වෙනකොට කොරෝනා වසංගතය කියලා. සාමාන්‍යයෙන් දැවැන්ත සමාජ ව්‍යසනයක් මතුවුණාම ඒ සමාජ ව්‍යසනයේ මතුවෙච්ච සෑම අවස්ථාවකම මේ රටේ හිටපු කවර දේශපාලන පක්ෂයක නායකයෙක් වුණත්, උදාහරණයක් විදිහට සිරිමා බණ්ඩාරනායක මෙතන 71 කැරැල්ල ඇතිවෙච්ච වෙලාව, 77 කට ආර්ථික අර්බුදය මතුවෙච්ච වෙලාව, ජේ.ආර්. ජයවර්ධනලගේ පාලන කාලේ 83 කළු ජූලිය නිර්මාණය වෙච්ච අවස්ථාව, ඒ වගේම ජය ප්‍රේමදාස මහත්තයා කාලේ සුනාමි ඛේදවාචකයේ වෙච්ච සිරිම් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙතනේ කාලේ, ඒ වගේම අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලේ පාස්කු විරුද්ධ සිදුවීම් සිදු වෙච්ච වෙලාවේ අපි රටේ ඉන්න සෙසු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා ජාතික ව්‍යසනයක් නිර්මාණය වෙලා තියෙනවා. ජාතික ව්‍යසනයේදී සියලු දෙනා එකතු වී කටයුතු කළ යුතුයි කියන කාර්යය. නමුත් ඒ අත්දැකීම 2019 කොරෝනා වසංගතයේ ජාතික ව්‍යසනයක්. මේක ජාතික නෙවෙයි, ජාත්‍යන්තර තලයේ ව්‍යසනයක්. මේකෙදි සියලු වාද ભેද පස්සේ කළා ජාතිය බේරා ගැනීම, පුරවැසියා බේරා ගැනීම සඳහා කතිකාවක් ආරම්භ කළ යුතුයි කියන කාරණාව අපි කතා කළා. ඒ වෙනකොට පාර්ලිමේන්තුවේ හිටිය අධ්‍යක්ීම් සහිත සෞඛ්‍ය ඇමතිවරු 3 දෙනෙක්.
ඒ වගේම අපේ රටේ හිටියා ඒ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්යවරයෙක්. මේ කිසි කෙනෙක්ගේ පණිවිඩයක් ඇහුවේ නැහැ. අපි යෝජනා කළා වහාම සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන්න කියලා. මේ යෝජනාව තමයි හමස් පෙට්ටිය දාගෙන හිටිය ආණ්ඩුව. දාගෙන ඉඳලා අවුරුදු 2කමාරක් යනකම් අපි වරින් වර කිව්වා සංධානයේ පක්ෂ කැඳවන්න, ආණ්ඩුවේ සියලු පක්ෂ කැඳවන්න, පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කැඳවන්න. කිසි දෙයකට අහන්නේ නැහැ. මහාචාර්යතුමනි මම ඒක ඇහුවේ මේ නිදහස් පක්ෂය ෂේප් කරගන්න, නිදහස් පක්ෂය කූල් ඩවුන් කරගන්න ගත්ත උත්සාහය. ඒක තමයි මම ඒකට ප්‍රවේශය ලබා ගන්න ලෑස්ති. අපි දැක්කා අවසානයේදී විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල ඇමතුමාලා දෙන්න ප්‍රතිවිරෝධතා විවාදයකින් පස්සේ එතුමාලා ගිහින් ජනතාව ඉස්සරහා ඉදිරිපත් කළා ඉදිරි සමාජ ජනතා ජාතිය ගලවා ගැනීමේ මඟ කියන වැඩසටහන. ඒකට නායකත්ව දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂ 11කින් යුක්ත පක්ෂ සංධානයේ විසින් ජනතාව ඉදිරියට මේ ප්‍රශ්නේ කිව්වට ඊළඟ දවසේ පස්සේ කැබිනට් මණ්ඩලයේදී මේ අමතුරු දෙන්න ඉවත් කළා. රජයේ පැවැත්ම පිළිබඳ බරපතල අර්බුදයක් නිර්මාණය වුණා. මෙන්න මේ අවස්ථාවේදී ආණ්ඩුවට සිද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර දාපු යෝජනාව නැවත වතාවක් එළියටගෙන සර්වපාක්ෂික සමුළුව කියන කතිකාව ගේන. ඒ වෙලාවේ ඒ ගෙනාවේ සත්‍යේතනාවෙන් නෙවෙයි කියලා මගේ විශ්වාසය. ඒ වෙලාවේ ඕන වුණා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට අපේ පක්ෂයෙන් පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජිතයින් සහ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය ලබා ගන්න. හිතුවා අපි අතර තිබුණ දීර්ඝකාලීන නොවිසඳුණු පක්ෂ අතර අභ්‍යන්තර ගැටලු කිහිපයක්. අපිට පොරොන්දු වෙච්ච කිවිසුම් ප්‍රාකාර ඉටු වෙච්ච නැති දේවල් බොහොමයක් තිබුණා. ඡන්දෙන් පස්සේ හම්බෙලා තිබුණේ නැහැ. ඡන්දෙන් පස්සේ හම්බුනේම නැහැනේ. මෙන්න මේවා අපි කතා කරන්න උත්සාහ කළේ නැහැ. මොකද මේ වෙනකොට රටේ මතුවෙමින් තිබුණ විශාල ආර්ථික අර්බුදයක්. තෙල් නැහැ. පෝර ප්‍රශ්නේ මතුවෙලා ගොවියෝ කෑ ගහනවා. දීවරයෝ කෑ ගහනවා කණිත භූමි තෙල් නැහැ කියලා. ගොවියෝ කෑ ගහනවා පෝර නැහැ කියලා. සාමාන්‍ය පුරවැසියෝ කෑ ගහනවා මේ ඒගොල්ලන්ට භූමි තෙල් නැහැ. ඒගොල්ලන්ට ගෑස් නැහැ. බඩු මිල වේගෙන් නැගිනවා. මේ වටපිටාව මැද්දේ අපි අර අරණ දේශපාලන කොන්ත්‍රාත් හෝ ඉල්ලීම් ඉදිරිපත් කරන වෙනකොට අපි කලේ මෙන්න මේ වහාම කළ යුතු කාරණා ටිකක් තියෙනවා. මෙන්න මේ කාරණා ටික ආර්ථික කාරණා ටික සමාජ කාරණා ටික වහාම විසඳන දිලිඳු මිනිසුන්ට වහාම සහන ආධාර දෙන්න නැවත තියෙන අයවැය ලේඛනයේ වෙනුවට නැවත අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න. මේක තමයි අපි ඉදිරිපත් කළේ. ඉතින් මේක වැරදි විදිහට සමහර අය අර්ථකථනය කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාරණාව තුළ ජනතාවට සහන ආධාර දිය යුතුයි කියන කාරණා. හැබැයි දැන් මේ ඉතාම හොඳ උත්සාහයක්. ඒ උත්සාහය ඉතාම වටිනවා. මොකද මේ වගේ වෙලාවක ඔබතුමා කියනවා වගේ සර්වපාක්ෂික සමුළුවක් සර්ව ජනයා එකතු වෙන්න ඕනේ මේ වගේ වෙලාවක රට කොට දගන්න. නමුත් තියෙන ප්‍රශ්නය දැන් මේ සර්වපාක්ෂික සමුළුවට ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන විපක්ෂය සහභාගී වෙන්නෙත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වෙන්නෙත් නැහැ. හැබැයි ඔවුන් සහභාගී නොවීමට හේතුවක් විදිහට ඔවුන් දක්වනවා රජයේ පාර්ශවයක් දක්වනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේක සංවිධානය කරපු නිසා තමයි මේක ඔවුන් සහභාගී නොවෙන්නේ කියලා. ඒ කියන්නේ සත්භාවයෙන් නෙවෙයි ඔබලත් මේකට සහභාගී වෙන්නේ කියලා චෝදනාව තියෙනවා. නෑ මම හිතන්නේ එක්සැප් මේ මගේ පෞද්ගලික විශ්වාසය මේ වෙනකොට අර අපි 2019 ඉදිරිපත් කරපු සර්වපාක්ෂික යෝජනාව අද වෙනකොට ඊතරම්ම ඵලදායී නෑ. මේ වෙනකොට ඊටදී බරපතල තත්ත්වයකට රටපත් වෙලා. කළ යුතුව තිබුණු මොහොතේ කළේ නෑ. දැන් අද වෙනකොට කිසිම දෙයක් නෑ. ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව හදන්න නායකත්වය දුන්න සහෝදර පක්ෂ නායකයින් පක්ෂයෙන් ඈත් වෙන්න පටන් අරගෙන පාණ්ඩුව ඇතුලේ മന്ത്രിවරු පොහොට්ටුවේ മന്ത്രിවරු ජනතාවගෙන් සමාවිල් යන තරමට ප්‍රකාශ නිකුත් කරන පටන් අරගෙන තිබුණා. ආර්ථික අර්බුදයට විසඳුම් වහා දිය යුතුයි කියන තරමට ආණ්ඩුවේ ඉන්න മന്ത്രിවරු කියන්න පටන් ගත්තා. මේ தত্ত্বය තුල තමයි ඒගොල්ලන් සර්වපාක්ෂික සමුළුව ඉදිරිපත් කරනු ලැබුවේ. අපි ඒ උපක්‍රමයට හසු වෙන්න උත්සාහ කළේ නෑ. අපි අපේ ජනතාව වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළා. මා පෞද්ගලිකව හිතනවා රජයට අවංක චේතනාවක් නෑ ඒ වෙලාවේ. අපි මේ යෝජනා කරපු දේවල් ගැන අපි දැන් අපි කිව්වා වහාම වියදම් නාස්තිය අඩු කරන්න, කැබිනට් මණ්ඩලය අඩු කරන්න, පාර්ලිමේන්තුවේ මේ අත්‍යවශ්‍ය නොවන වියදම් උදාහරණයක් විදිහට ලංකාවට පහුගිය කාලේ ලංකාවට ඕනට වඩා 100% ගානකින් වැඩි තාරායනය කරලා තියෙනවා. මොකට තාරායනය කළේ? අපේ ගම්වල කොන්ක්‍රීට් දාලා හදපු පාරවල්. කොන්ක්‍රීට් දාලා හදපු පාරවල් උඩ ආයෙත් කාපට් දාලා තියෙනවා. මොකටද මේ කරලා තියෙන්නේ? මේ කාට හරි ගජමිතුරන්ට, හිතවතුන්ට, දේශපාලකයින්ට, ව්‍යාපාරිකයින්ට මුදල් හම්බ කරන්න දෙනවා මිසක් රටේ සංවර්ධන ප්‍රමුඛතා අඳුනගෙන කටයුතු කරාද? අපි මේ අනුව තමයි කිව්වේ වහාම දෙවෙනි ආයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්න ඉක්මනින්. මේ ආයවැය ලේඛනයේදී
මේ වගේ වියදම් කපා හැරලා ජනතාව දුප්පත් මිනිසුන් අසරණ මිනිසුන් පීඩිත මිනිසුන් මේ රටේ ජනතාවගෙන් 70%ක් විතර එදිනදා ජීවනෝපාය සරලන කරන මිනිස්සු සොයන් රැකියා කරන මිනිස්සු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කරන මිනිස්සු එදිනදා ජීවිතේ ගැට ගහ ගන්න මිනිස්සු මේ මිනිස්සු වෙනුවෙන් වහම සහනාධාර ලබා දිය යුතු කියන කාරණාව අපි ඉදිරිපත් කළා. ඒකනේ දැන් ඔබතුමාව කියන විදිහට මට පැහැදිලිව කියන්නකෝ සර්වපාක්ෂික සමුළුව. මම මේ ප්‍රශ්නේ සර්වපාක්ෂික සමුළුව අවසන් කරනවා. සර්වපාක්ෂික සමුළුව සාර්ථකද අසාර්ථකද? මහා පෞද්ගලික වේදන සර්වපාක්ෂික සමුළුව අපි ඉදිරිපත් කරපු යෝජනාවදී අපි ඉදිරිපත් කළා තියෙනවා. ආණ්ඩුව ඒකේ ඵලදායී ලෙස පාවිච්චි නොකිරීම නිසා අද ඒක නොවැදගත් අර්ථ ශූන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. සෙසු දේශපාලන පක්ෂ මේ වෙනකොට වෙන යෝජනා බරපතල සමාජ ගැටලුත් එක්ක ඒවට නායකත්වය දෙමින් ඉන්නවා. මේ සංදර්භය තුළ මා පෞද්ගලික වෙතනවා සර්වපාක්ෂික සමුළුව යෝජනාව ආණ්ඩුව අර්ථ විරහිත කරගෙන තිබෙනවා කියන. ඒකට ආණ්ඩුවම එක മന്ത്രിවරයෙක් කියනවා එක ඇමතිවරයෙක් කියනවා අපි හොඳ පරමාර්ථයෙන් කිව්වේ ඇමති මණ්ඩලයේ ප්‍රමාණය අඩු කරන්න කියලා. ඒගොල්ලන් අපට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිවරු අයින් වෙලා යෝජනා කරන්නකෝ. මේ මොකටද මේ ලෑස්ති වෙන්නේ? මේ තමන්ගේ අවංක ප්‍රශ්නෙට උත්තර දී ගන්න බැරුව මේ වෙනකොට රටේ තියෙන ඇත්ත කාරණය මොකද්ද? ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ආර්ථික විද්‍යාඥයෝ ජාත්‍යන්තර ජනමාධ්‍යවල වාර්තා කරලා තිනවා පවුලේ 5 දෙනෙක් විසින් රටක් විනාශ කරන්නේ කොහොමද කියලා දැනගන්න නම් ලංකාව බලන්නේ කියලා. රටේ මූලික ආර්ථික සමස්ත ආර්ථිකයෙන් 65%ක් මේ 4-5 දෙනා තමයි බෙදාගෙන වැඩ කරන්නේ. රටක පාරදෘශ්‍යභාවයක් නැහැ. රටේ එන්න ආර්ථික අවගාධයකට ගමන් කරන්නේ. මෙහෙම වටපිටාවක් මැද්දේ අපට කියනවා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. මේකද කරන්න ඕනේ. දේශපාලනඥයෝ විදිහට තමන්ගේ නොහැකියාවන් වසා ගන්නවා වෙනුවට ඒව නිවැරදි කර ගන්නවා වෙනුවට තමන්ගේ තමන්ට බලයටපත් වෙන්න උදව් කරපු පක්ෂවලට කියනවා ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ කියලා. මොකද්ද මේක සාධාරණ දැක්මක්ද කියලා මම අහන්න කැමතියි. හොඳයි. දැන් නිදහස් පක්ෂයත් එක්ක ඊළඟට කරලියට එන මාතෘකාව තමයි මේ පක්ෂ 11 කණ්ඩායම. හරි මගට රට ගන්න ගිහිල්ලා දෙන්නෙකුට මුලින්ම ඇමතිකම් අහිමි වෙනවා. ඊට පස්සේ වාසුදේව ඇමතුමා දැන් වැඩ කරන්නේ නැහැ Tamanගේ අමාත්‍යාංශය තුල. මම දැනගන්න කැමති සභාපතිතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පක්ෂ 11 එක කෑල්ලක්ද නැත්නම් නිදහස් පක්ෂයේ වටා එකතුණු කෑලි ටිකක්ද මේ අනිත් පක්ෂ 10? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ පක්ෂ 11 කණ්ඩායමට නායකත්වය දෙනවා. අපි ඒ කණ්ඩායම සමග එකතු වෙලා වැඩ කරනවා. අපි කොළඹ තිබුණු ප්‍රධාන රැස්වීමේදී ඒ මූලාසනය දැරුවේ අපේ ජනාධිපති හිටු සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. අපි ඒ පක්ෂයේ එකඟතාවයන් මත පක්ෂයේ මධ්‍යමකාර සභාව මේ පිළිබඳ සාකච්ඡා කළා තියෙනවා. දේශපාලන මණ්ඩලයේ සාකච්ඡා කළා තියෙනවා. ඒ ප්‍රතිපත්ති මත කටයුතු කරන්න අපි කටයුතු කරමින් ඉන්නවා. අපි ජනතාව අතර තවත් අපි විශ්වාස කරන දේ තමයි මේ රටේ තවත් වාමවාදී දේශප්‍රේමී ජාතිකවාදී සෙසු බලවේග සියලු සංවිධාන පාර්ලිමේන්තුව නියෝජනය නොකරන බලවේග රාජ්‍ය නොවන සංවිධාන වෙන්න පුළුවන් වෙනත් ප්‍රජා සංවිධාන වෙන්න පුළුවන් සමාජ ක්‍රියාකාරීන් වෙන්න පුළුවන් සමාජ බලවේග වෙන්න පුළුවන් මේ සියලු බලවේග එකතු කරලා මේ ව්‍යාපාරයට නායකත්වය දිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. හොඳයි මහාචාර්යතුමනි ඔබතුමන් මේ විදිහට සඳහන් කළත් අපිට දැන් මේ දවස්වල පක්ෂ 11 විමල් වීරවංශ මහත්තයා සහ උදේ ගම්මන්පිල මහත්තයා ආගමික නායකින් හමු වෙන්න යනවා. ප්‍රෙස් කොන්ෆරන්ස් මාධ්‍ය සාකච්ඡා තියෙනවා. පක්ෂ 7ක් 8ක් 9ක් පේන්න ඉන්නවා. කොයි වෙලාවෙත් නිදහස් පක්ෂයේ මේ මාධ්‍ය හමු වල නැහැ. අපි ඔබතුමාට දැක්කද මන් දන්නේ නැහැ. අපි දළදා මාලිගාවට ගිහිල්ලා සියම් මහනිකායේ මහානායක හාමුදුරු දෙන්න හමු වෙන අවස්ථාවේදී ඒක මට පුළුවන්කම තිබුණා ඒ වෙලාවේ නියෝජනය කරන්න. මම ඒකට සහභාගී වුණා. හරි. ඊට පස්සේ අපේ മന്ത്രിවරුන් ඒකට ඉදිරි කාලේ සහභාගී වුණාද නැද්ද මන් දන්නේ නැහැ. මං හිතන්නේ ඉදිරියේදී පැවැත්වෙන සෑම අවස්ථාවකටම හැකියතාක් දුරට පක්ෂීය ක්‍රියාකාරීන් සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. අපි පුවත්පත් සාකච්ඡාවක් පවත්වපු අවස්ථාවේදී මම දැක්කා අපේ සභාපතිතුමත් කොළඹ හිටියේ නැහැ, ලේකම්තුමත් කොළඹ හිටියේ නැහැ, මමත් කොළඹ හිටියේ නැහැ. අපි ඒ වෙලාවේ හෝමාගම සංවිධායක සහ කඩුවෙල සංවිධායකතුමා එතන නියෝජනය කරමින් අපි මේ නියෝජනය ලබා දෙන්න උත්සාහ කළා. අපිට කාට හරි ඇඟිල්ල දික් කරන්න පුළුවන් අරයා මෙයා නාවයි කියලා. නමුත් ප්‍රතිපත්තිමය වශයෙන් අපි පක්ෂ 11 සමග එකට කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පෙනී හිටිනවා. අපි ඉදිරි කාලේ ලෑස්ති වෙනවා පක්ෂ 11 සමග දැවැන්ත මේ දින රැලියක් පවත්වන්න. මේ වෙනකොට අවශ්‍ය සූදානම් කිරීම කටයුතු පක්ෂ 11 සංවිධානයෙන් මේ දින රැලියක්. ඔව්. හොඳයි. දැන් මම හිතන්නේ ඒ සුවිශේෂී කාරණයක්. මොකද අපි මේ කාරණේ අත්‍තරම දැනගෙන හිටියේ නැහැ ඔබතුමා මේ කාරණේ සඳහන් කරන එක. ඔබ ඒ කියන්නේ පක්ෂ 10 සහ මේ පක්ෂ 11 නිදහස් පක්ෂය හැරයන්නේ නැහැ. නෑ. අනිවාර්යයෙන්. ඔව්.
හැබැයි ආණ්ඩුව නම් කියන්නේ ආණ්ඩුවේ මැති ඇමතිවරු නම් කියන්නේ දැන් විමල්ලා උදේලා අතෑරියා අන්න එයාට ලනුව දුන්නා කියලා. මට හිතෙනවා ඒකේ අනිත් පැත්ත වෙමින් පවතින්නේ. මේ වෙනකොට ආණ්ඩුවේ කිසිම മന്ത്രിවරයෙක් එළියට බහලා කතා කරනවද මේ පක්ෂ 11 ගැන? ඔය එක්කෙනෙක් දෙන්නෙක් කෙඳිරි ගියාව මිසක් අර පහුගිය කාලේ බොහෝම ආందోලනාත්මකව අපට විශ්ලේෂණය කරපු අයවත් දැන් කතා කරන්නේ නැහැ. ඒක කතා කරලා මහ ජනතාව විදිහට යන්න පුළුවන් කමක් නැහැ. ඇත්ත කතන්දරේ ඒක. මොකද එහෙම ගියොත් එහෙම ජනතාව ඒකට ප්‍රතිචාර දක්වන්න පටන් ගන්නවා. බොහෝම අපේ മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරු කියනවා වුන් පාර්ලිමේන්තු සභාගර්භයේ හා වෙනත් තැන්වලදී හමු වුණාම මේ අය කොහොම යන් ඉදිරියට අපි බලාගෙන ඉන්නවා. අපි ඔකට අපේ ආශිර්වාදය තියෙනවා. අපේ සහයෝගය දක්වනවා. ඉදිරි කාලේ සිදුවෙමින් තිබෙන දේවල් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. පහුගිය මාසෙට ඉස්සර මාසෙ තිබුණට වඩා මේ වෙනකොට දේශපාලනය වෙනස් වෙලා. තව ඉස්සරහට වෙනස් වෙයි. මේ වෙනකොට ආණ්ඩුවේ පොහොට්ටුව වෙනුවෙන් පෙනී හිටපු පාර්ලිමේන්තුවට පත්වෙච්ච മന്ത്രിවරු කී දෙනෙක් ආණ්ඩුව සමග ගැටුම් ඇති කරගෙන එතනින් විතැන් වෙලා ඉන්නවද? ඇමතිවරුන් කී දෙනෙක් විතැන් වෙලා තියෙනවද? ඇමතිවරුන් කී දෙනෙක් කතා කරන්න නැතුව ඉන්නවද? ඇමතිවරුන්ට හෘද සාක්ෂිය ගිහින් අරන් බලන්න බොහෝ දෙනා කතා කරනකොට දැන් කියන්න පටන් ගන්න තියෙනවා යම් කලකිරීමක ඉච්ඡාබංගත්වයක ඉන්නවයි කියලා. මට නම් පේන්නේ එක්කෙනෙක් දෙන්නෙක් ඇර අනිත් සියලු දෙනාම යම් ආකාරයක මහ බරපතල විචිකිච්ඡාවක ඉන්නවා වගේ තමයි අපිට දැනෙන අපිට දේශපාලන නිරීක්ෂණය කරන්න පුළුවන්. හොඳයි. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට ඔබතුමා මේ කිව්ව ප්‍රකාශයන් එක්ක ඊටාම හොඳින් උත්තරයක් දෙන්නට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. වර්තමානයේ වැඩිපුරම කතාවට ලක්වෙන අවධානයට ලක්වෙන මාතෘකාවක් තමයි ආණ්ඩුවට එරෙහිව අරගෙන එන්නට සෝදානම් වෙනවායි කියන විශ්වාසභංග යෝජනාව. උදේ ගම්මන්පිල මන්ත්‍රීවරයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරනවා ආණ්ඩුවට එරෙහිව අපි විශ්වාසභංගයක් ගේනවා 213 සම්පූර්ණ වුණු ගමන් 113 සම්පූර්ණ වුණු ගමන් අපි විශ්වාසභංගය ගේනවා කියලා. මේ විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙනවද නැද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් විදියට පක්ෂ 11 සමග සම්බන්ධ වෙන්න තීරණය කළා ඉවරයි. පක්ෂ මධ්‍යම කාර්යසභාව තීරණය කළා තියෙනවා. පක්ෂ දේශපාලන මණ්ඩලයක කතා කරලා තියෙනවා. පක්ෂයේ සංවිධායකවරු හම්බෙච්ච අවසාන රැස්වීමේදී සියලු දෙනාම එක හඩින් කියා සිටියා නැවත පොහොට්ටුව සමග ගමනක් යන්නේ නැහැ කියලා. ඒක යන්න බෑ කියලා. මේක දෙවතාවක් අපේ සභාපතිතුමා ඒ පක්ෂ සංවිධායකවරුන්ගෙන් අහුවා. ඒ අය മന്ത്രിවරු, ඒ අය සමහර අය සංවිධායකවරු, සමහර අය අපේ දේශපාලන ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති නායකයන් මේ සියලු දෙනා මේක හඩින් කිව්වේ. එහෙම තියෙද්දි අපට ඒ පක්ෂයේ ඒ මතයෙන් විතැන් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වෙනවා නම් ඒ පක්ෂයේ මතයට විරුද්ධ වෙන ද්‍රෝහියෙක් විතරයි ඒ කාරණාව වෙන්න පුළුවන්. ද්‍රෝහීන් ඉතිහාසයේ පුරාම හිටිය 1956 ජයග්‍රහණයේ පෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් ඒ වෙලාවේ හිටපු බර්නාඩ් අලු විහාරේ මහතා එක්සත් ජාතික පක්ෂයට ගියා. 1960 දී අපේ පක්ෂයේ උපසභාපතිවරයෙක් වන සීපිද සිල්ල මහත්තයා අනිත් පැත්තට ගියා. එහෙම ද්‍රෝහීන් ඉන්න පුළුවන්. නමුත් ඉතිහාසයේ ඒ ද්‍රෝහිකම් නැවත ප්‍රතිනිර්මාණය වෙයි, ප්‍රතිරාවය නැගෙයි කියලා මම හිතන්නේ නැහැ. දැන් වර්තමානයේ ඉන්න පක්ෂ ලේකම්වරු, මහ ලේකම්වරු, උපසභාපතිවරු ගැන එහෙම සැකයක් තියෙනවද? නෑ, මම නම් හිතන්නේ නෑ. මොකද ඒ තරමටම සමාජයේ පීඩාව, සමාජ තෙරපීම, සමාජ පීඩනය 1956 ඔහොම සමාජ පීඩනයක් තිබුණේ නෑ. ඒ කාලේ හිටපු ලේකම්වරයාට අනිත් පැත්තට ක්‍රොස් ඕවර් කරන්න. 1960 සීපිද සිල්ල මහත්තයාට අනිත් පැත්තට ක්‍රොස් ඕවර් කරන තරම් විශාල සමාජ පීඩනයක් තිබුණේ නෑ. ඒ වගේ තත්වයක් ඇති වුණේ අද තියෙන තත්වේ සමාජයේ මහපාරට ගිහින් බලන්න ආණ්ඩුවක් තියනවාද කියලා. මහපාරේ ආණ්ඩුව නෑ අද. මට පොන්චි පැහැදිලි කිරීමක්. ඔබතුමා මට පැහැදිලිව කියන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂ 11 විසින් අරගෙන එන විශ්වාසභංගයට සහාය දෙනවද නැද්ද? පක්ෂයේ ප්‍රතිපත්ති මේ තාම තීරණ ඒ ගැන තාම සාකච්ඡා කළේ නෑ. අද නේ පුවත් සාකච්ඡාව කතා වුණේ. විශ්වාසභංග යෝජනාව පිළිබඳ කතාව රටේ දේශපාලන වශයෙන් තිබුණාට තාමත් ඒ කාරණාව නිශ්චිත වශයෙන් ඇවිල්ලා නෑ. අපි ප්‍රතිපත්තියක් වශයෙන් දැනට තීරණය කළා තියෙනවා පක්ෂ 11 සමග ගමන් කරන්න. ඒ අය අතරමං කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා අපේ හිටපු ජනාධිපතිතුමා කිව්වා. අපි පක්ෂයක තීරණය කළා තියෙනවා. විදිරියේදී ආණ්ඩුව ගන්න ඒ තීරණයත් පක්ෂ 11 ඇතුලේ සාකච්ඡා කරලා ගන්න තීරණයක්. ඒ සාකච්ඡාව ගැනීමේදී
පක්ෂය තමන්ගේ මතය ප්‍රකාශ කළ තමන්ගේ එකඟතාවය පළ කරයි. මම දැන් පුරෝකථනය කරන්නේ තවත් කවද්ද මේ විශ්වාස භංග යෝජනාව ගේන්නේ කියලා. විශ්වාස භංග යෝජනාවට අවශ්‍ය වෙන ඡන්ද ගාන හොයාගන්න අවශ්‍යයි. මේ වෙනකොට ආණ්ඩුවේ ඇතුලේ තියෙන දැවෙන පිපිරෙන විශාල අසහනය අතෘප්තිකර භාවය මම දැන් නැහැ කොහොම කළමනාකරණය කරගන්නේද කියලා. ඒ අනුව අපිට පුළුවන් වෙයි අපිට අංක සංඛ්‍යාලේඛනයේ ලැබුණු වහම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයකට ලැබිලා ඒක පරාජය කරන්න මැදිහත් වෙනවා. හොඳයි. දේශපාලනික වශයෙන් ඇතිවී තිබෙන මේ අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අපි මේ ප්‍රථම භාගයේදී වැඩි වශයෙන් අවධානය යොමු කරමින් සාකච්ඡා කළේ. මොකද ආර්ථික ප්‍රශ්නය තවත් උඩුදුවන්න පුළුවන් ප්‍රධාන කාරණයක් බවට පත් වෙනවා. දේශපාලනික ප්‍රශ්නයක් රට තුල පවතින. ඉතින් දේශපාලන අර්බුදයක් හටගත්තොත් එය මහා ගැටලුවක් බවට යලි නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ නිසායි මේ දේශපාලනික වශයෙන් තියෙන කතිකාව අපි ප්‍රථමයෙන් ඔබ වෙත ගෙනාවේ. කෙටි විරාමයකට යන්නට සූදානම්. විරාමයෙන් අනතුරුව අපි රටේ තියෙන වත්මන් ආර්ථික සහ සමාජීය ගැටලු පිළිබඳව දේශපාලනික ප්‍රශ්න පිළිබඳව තව කතා කරමු. කෙටි විරාමයක් දැන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමගයි අපි අද ටර්නින් පොයින්ට් මේ සාකච්ඡාව සිදු කරමින් සිටින්නේ. අපි පළමු භාගයේදී වැඩි වශයෙන් දේශපාලනික කරුණු පිළිබඳව අවධානය යොමු කළා. මේ දේශපාලනික ගැටලුව අපි විසඳගෙනමු. ඊට පස්සේ අපිට පුළුවන් ඉදිරි කාරණා වලට යන්නට. මොකද දේශපාලනය හා ආර්ථිකය කියන්නේ එක හා සමානව බැඳී තිබෙන කාරණා දෙකක් නිසා. මහාචාර්යතුමනි, දැන් ඔබතුමන් දේශපාලන සහ සමාජ විද්‍යා විශාරදයෙක්. ඇත්තටම මේ පවතින අර්බුදයට වර්තමානයේ පවතින බරපතල මේ අර්බුදයට වත්මන් රජයේ විතරමද වග කියන්න ඕනේ. මොකද දැන් ජනාධිපතිතුමා කියනවානේ මේ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ කියන කාරණය. අපි ඉතා ආසන්න සංඛ්‍යාලේඛන වලට මේ අපි බොහෝ අපේ දේශපාලනඥයෝ තාම කනගාටුදායකයි විද්‍යාත්මක දත්ත කරුණු මූලාශ්‍රවලට පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ. අද තියෙන මේ අර්බුදය නිර්මාණය වීමට බලපාපු ප්‍රධාන කාරණා. දැන් මේ වෙනකොට අපි දැන් 2019 ආණ්ඩුව බලයට පත් වෙලා තාම කෙටි කාලයකින් රජයේ ප්‍රකාශයට පත් කරනවා මේ ඕගනික් මේ කාබනික පොහොර තහනම් කිරීමේ නීතිය. දැන් මේ නීතිය ක්‍රියාත්මක කළා රජයේ ආනයන පොහොර ආනයනය කිරීම තහනම් කරනවා. මේක හදිසියේ ක්‍රියාත්මක වෙච්ච කාරණාවක්. ලෝකේ පුරාම මේකට කියන්නේ පාරිසරික වගාව කියලා. කියන්නේ එහෙම නැත්නම් තිරසාර වගා කටයුතු කියන කාරණාව ක්‍රියාත්මක කරලා තියෙන්නේ කිසිම රටක් 15%කට 20කට වැඩිය සාර්ථක වෙලා නැහැ. මේවා විශේෂයෙන්ම අපේ වගේ රටක කාලාන්තරයක් තිස්සේ විශේෂම 70 දශකයේ අගභාගයෙන් පස්සේ මේ රටට පෝර ආනයනය කිරීමේ ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක වෙලා එක සැරේ මේ අලුත් තීරණාත්මක ක්‍රියාවකට ආපු ගමන් ආණ්ඩුව ඒ වෙලාවේ ජනතාවට කරපු බරපතල ගැටුමේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට ලංකාව 2019 වෙනකොට සහලින් ස්වයංපෝෂිත රටක් මේක. ඒ රට අද වෙනකොට බරපතල ගැටුමකට නිර්මාණය කරලා තියෙනවා. ගොවිය අසරණ වෙලා තියෙනවා. පීඩාවට පත් වෙලා තියෙනවා. රජය විද්‍යාත්මක තොරතුරු අහන්නේ නැහැ. ඒ පිළිබඳ කෘෂි විද්‍යාඥයන්ගෙන්, ඒ පිළිබඳ පාංශු විද්‍යාඥයන්ගෙන්, ඒ සඳහා ජල කළමනාකරණය පිළිබඳ විශේෂඥවරුන්ගෙන්, ඒ පිළිබඳ ආර්ථික විද්‍යාඥයන්ගෙන් මේ කිසි කෙනෙක්ගෙන් අපි ඇහුවේ නැහැ. කවුද මේකට උපදෙස් දුන්නේ? සමහර දොස්තර මහතුරු මේකට උපදෙස් දෙන්න ඇති. ඒ දොස්තර මහතුරු දොස්තරකම කරන්නේ නැතුව වෙද කෘෂි කර්මාන්ත කරන්න ගිය එක තමයි වැරද්ද. ඒක පිළිගන්න දේශපාලන නායකයෝ පිළිගැනීම තමයි ඊළඟ කනගාටුදායක තත්ත්වය. අද මේකේ ව්‍යසනය බලන්න. අද ගොවි අසරණ බවට පත් වුණා. බරපතල අසරණ බවට පත් වෙලා තියෙනවා. ඊන් පස්සේ මේ ගැටුම උග්‍ර වුණාට පස්සේ අපි චීනෙන් පෝර ආනයනය කරනවා. පෝර ආනයනය කරන ඒ පෝර ලංකාවේ අපේ රටේ විද්‍යාගාර විසින් අනුමත කරන්නේ නැහැ. ඒවා ආපෝ හරවල යවනවා. ඒවට අපි ආපහු රටේ විනිමය නෑ කියද්දී අපි විනිමය ගෙවනවා. ඒ ඇස්සේ අපි ලංකාවට පිළිගන්නේ නැති නැනෝ පොහොර දියර පොහොර ගේනවා කියලා ඉන්දියාවෙන් ගේනවා. ඒකත් අපි පිළිගන්නේ නැහැ. ගොවියෝ පිළිගන්නේ නැහැ. ආයෙත් ප්‍රශ්නයම අපි ඒ වෙලාවේ ඒ වෙන් කරපු මුදල් ටික වෙන් කළා රසායන පොහොර ගෙනල්ලා පියවරෙන් පියවර ලංකාවේ කාබනික වගාව පිළිබඳ දැනුවත් කළා. මේ කාබනික වගාව කියන එක පොහොරවල විතර ප්‍රශ්නයක් නෙමෙයි. දෙමුහුන් බීජ නම් වගා කරන්නේ අනිවාර්යෙන් මේ රසායන පොහොර වගා කරන්න අත්‍යවශ්‍යම වෙනවා. අපි තාක්ෂණික ක්‍රම නම් භාවිතා කරන්නේ ඒ සඳහා අවශ්‍ය වෙන ඒ වගේ වගා ක්‍රමයක්. මේ සමස්තය අධ්‍යයනය නොකර කරපු ක්‍රියාවලියේ විපාකයේ විදියට අද රටේ විනිමය සම්පත විනාශ වුණා.
රටේ ජනතාව ගොවි ජනතාව අයාලේ යන්න පටන් ගත්තා, බරපතල ගැටුමකටපත් වෙන්න පටන් ගත්තා. සාමාන්‍ය පාරිභෝගිකයට සහල් සහ සෙසු ආහාර ද්‍රව්‍ය විශාල වශයෙන් මිල ඉහළ යන්න පටන් ගත්තා. අද වෙනකොට රටේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ගයක් වන තේ කර්මාන්තය සහ වෙනත් සුළු අපනයන භෝග වල වගා කටයුතු අද වේගින් කඩා වැටෙන්න පටන් අරගෙන මේ වෙනකොට තේ කර්මාන්තය පිළිබඳ දන්න කියන අය කියනවා රටේ තේ නිෂ්පාදනයෙන් 30ක් 35ක් විතර බිඳ වැටලා කියලා. මේකනේ විනිමය ගැටලුවක්. අපි නිර්මාණය කරගන්නේ බරපතල ගැටුමක්. මේ වෙනකොට රටේ අලුත්ම IMF වාර්තාව කියනවා ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය දේශීය ඉපයීම් වලින් උපයන මුදල වගේ 116ක් අපි ණය ගෙවනවා. ණය පොලිය ගෙවනවා කියලා. අපි කොහාටද ගමන් කරන්නේ? රටේ ආර්ථික අර්බුදයේ ප්‍රකාශනය තමයි ඊළඟට දේශපාලන අර්බුදයක් දක්වා ගමන් කරන්න පටන් ගන්න. දේශපාලන අර්බුදයක් සමාජ අර්බුදයක් බවට සංස්කෘතික අර්බුදයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. අද සංස්කෘතික අර්බුදය පේනවනේ. ගැටුම් ඇති වෙනවා, ප්‍රචණ්ඩතාව වැඩි වෙනවා, ස්ත්‍රී දූෂණ වැඩි වෙනවා, මංකොල්ල කෑම වැඩි වෙනවා, සමාජ අසහනය වැඩි වෙනවා, අතෘප්තිකරභාවය වැඩි වෙනවා, නුරුස්නාභාවය වැඩි වෙන්න පටන් ගන්න දෙනවා. සමාජයේ බරපතල සමාජ ආතතිය වැඩි වෙනවා කියන කාරණාව තමයි සෞඛ්‍ය විශේෂඥවරු කියන්න පටන් ගන්නේ. මේක මහා බරපතල ඛේද වාචකයක්. අලුත්ම ලෝක බැංකු වාර්තාව කියනවා පසුගිය කාලේ කරපු සමාජ ප්‍රතිසංස්කරණ නිසා හිමින් දුප්පත්කම අපි අඩු කළා. ඒ අඩු කරපු తত্ত্বය මේ පසුගිය කාලය තුල මේ අලුත් වර්ධනයන් තුල ලක්ෂයක් දෙනා දුප්පතුන්ගෙන් දුප්පතුන් බවට පත් කරලා තියෙනවා. ඔබතුමා ඔය කියන කාරණෙත් එක්ක මට පැහැදිලි වෙන කාරණේ මන්ද නෑ. ඔබටත් එය පැහැදිලි වෙනවද කියන එක? මේ කෙටි කාලයක් තුල වත්මන් රජයද එතකොට මේකට පැහැදිලි නෑ. මම පෞද්ගලික වෙතනව නෑ. මම හිතන්නේ විශේෂයෙන්ම පහුගිය කාලවල හිටපු අපේ ආණ්ඩු සියල්ලේම දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්ති වල ගැටුම් තියෙනවා. විශේෂයෙන්ම 78න් පස්සේ අපේ රටේ 1977 වෙනකොට ලංකාවේ ඩොලරේ වටිනාකම රුපියල් 9යි. රුපියල් 8යි. 1978 නිදහස් වෙළඳ ආර්ථිකය හඳුන්වා දීම සමග ඩොලරේ රුපියල් 16 බවට පත් වෙන්න පටන් ගත්තා. එදා ඉඳන් දිගටම මේක වෙන්න පටන් ගත්තා. අපි නැවත වතාවක් 1977 මොකද වුනේ? ඔබට මතක ඇති ඔබ පාසල් ශිෂ්‍යයෙක් විදිහට අපි ඉගෙන ගන්න කාලේ අපට ඉගෙනුවා ලංකාවේ කර්මාන්ත සිතියම කියලා. මේක හරි භූගෝල විද්‍යා පාඩමේදී අපට උගන්වන්නේ මේක. මේකදී අපි කිව්වා කැලණි ටයර්. ඔරුවල වාණි. ලෝහ භාණ්ඩ යක්කල. මත්තේ ගොඩ, වේයන් ගොඩ, ඌ ගොඩ, තුල්හිරිය, මින්නේරිය මේ ආදී වශයෙන් ලංකාව පුරාම බල ශක්තිමත් පේශ කර්මාන්ත මධ්‍යස්ථාන. ඒ වගේම රටේ විශාල වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ පේශ කර්ම මධ්‍යස්ථාන. ඊළඟට රටේ කඩදාසි කර්මාශාලාව වාලච්චීනේ සහ ඇඹිලිපිටියේ. ඊළඟට සිමෙන්ති කර්මාශාලාව කොහෙද තිරිකු මේ කංකසන්තුරේ සහ පුත්තල මේ ගාල්ලේ මේ ආදී වශයෙන්. තුනිලෑලි සංස්ථාව මේ ගින්තොට. ඒ වගේම ලංකාවේ පිඟන් සංස්ථාව තිබුණා පිළියන්දල. පිඟම් මැටි නිදි තිබුණා මීටියාගොඩ සහ වෙනත් ප්‍රදේශවල. රටේ කුඩා ඊට අමතරව දේශීය පෞද්ගලික ව්‍යවසායකයන් විසින් ට්‍රැක්ටර් හදන්න පටන් ගත්තා. ඊළඟට මෝටර රථ හදන්න පටන් ගත්තා. ස්කූටර් හදන්න පටන් ගත්තා. පෑන් හදන්න පටන් ගත්තා. මම මෑත කාලේ ලිපියක් කියවුවා. ඒ කාලේ රේ විජේවර්ධන මහතා උත්සාහ කළාලු කුඩා පරිමාණයේ හෙලිකොප්ටර් හා ගුවන් යානා නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවකුත් පටන් ගන්න කොග්ගලදී. අපි කොච්චර වශයෙන් කාර්මික වශයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. මේ සියල්ල 1977න් පස්සේ 78න් පස්සේ සියල්ල විකුණලා දැම්මා. අද වෙනකොට කිසිම කර්මාන්තශාලාවක් නැහැ. අපේ රටේ බර කර්මාන්ත සියල්ල අහෝසි වෙලා තිබෙනවා. මේ සියල්ල නිවැරදි කරන්න අපේ ආණ්ඩුත් ආව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යයි කියා ගන්න ආණ්ඩුත් ආව. අපි කිව්වා නිදහස් ආර්ථිකයට මානුෂික මූණුවරක් දෙනවයි කියලා. තවත් එක දේවල් කරනවයි කියලා. මේ සියල්ල මැද්දේ අපි අර සියලුම ව්‍යාපාර කඩාවැටුවක් හම්බන්තොට තිබුණා. අපට අක්කර 20000ක කපු සංස්ථාව යටතේ කපුවගා කිරීමේ ව්‍යාපාරයක්. ඒක අද වෙනකොට කොහෙද තියෙනවද මම දන්නේ නැහැ. කපු සංස්ථාව ඇවර කරලා, පිඟන් සංස්ථාව ඇවර කරලා, කයු සංස්ථාව විතරයි ලංකාවේ වාණි සංස්ථාව ඇවර කරලා, සිමෙන්ති සංස්ථාව ඇවර කරලා, පිඟන් සංස්ථාව ඇවර කරලා, ලෝහ භාණ්ඩ සංස්ථාව ඇවර කරලා
ඒවා විකුණලා අද විශාල වශයෙන් ආනයනය කරන ලංකාවට ඕන කරන මේ සියලුම දේවල්. හොඳයි. දැන් මහාචාර්යතුමනි ඇත්තට මේ ඉතිහාසය හරිම අපූර්වයි. අපේ ඉතිහාසය අපේ දේශපාලකයන්ට මතක නැත්තේ ඇයි කියන එක පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ඔබතුමා කියන මේ කාරණාත් එක්ක හරි ලස්සනට මේක ගලාගෙන යනවා. හැබැයි ඔය 70 දැන් අපි 74ක් විතර එක දිගට අරගෙන ආවනේ. 74ක් දැන් අපි ගමන් කරලා තියෙනවා. ඔය 74 දී අපිට කරගන්න බැරි වෙලා තියෙන්නේ ඔය දේශපාලනේ දන්න අය දේශපාලනය කරා, රට පාලනය කරා, නොදන්න අයත් කරා. උගත් වියත්යයි කියන කණ්ඩායමුත් දැන් ඇවිල්ලා කරමින් ඉන්නවා. මේ සියල්ලෙන්ම පිනී යන්නේ රට ආපස්සට යාමක්නේ. ඒ කියන්නේ අපිට කරන්න බැරි වෙලා තියෙන එකම දේ දේශපාලනයද? දේශපාලනය අපි දන්නේ නැද්ද? මට හිතෙනවා ප්‍රධාන වශයෙන්ම අපේ රටේ තියෙන මේ සියලු අර්බුදවල සමස්ත හරය ගැඹුරු විශ්ලේෂණය කළොත් අපට දැක්මක් නැහැ. අපට දෘෂ්ටියක් නැහැ. මතවාදයක් නැහැ. සංකල්පයක් නැහැ. අපට අපි ඔය මම අර කිව්ව අර කාලේ අපේ රටේ ජාතික දැක්මක් අපට තිබුණා. දේශීය දැක්මක් අපට තිබ්බා. රට නිෂ්පාදන ආර්ථිකයක් සඳහා දැක්මක් තිබ්බා. ජාතිකත්වයේ පිළිබඳ දැක්මක් තිබ්බා. සරල මොයේ දේශපාලනයේ පිටං කරලා ආර්ථික කාරණා පිටං කරලා මට සුපුරුදු මම දන්න අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් මම කතා කරන්න. හොඳයි. 1940 දශකයේදී කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපන පනත ගෙනාවා. මේක අර්ථාන්විත කරන්නේ 1962 සිරිම වණ්ඩාරනායක මැතිණියේ පෞද්ගලිකාංශයට තිබුණු සියලුම පාසල් රජයට පවරා ගනිමින් ලංකාවේ එක විෂය නිර්දේශයක් යටතේ මුළු ලංකාවම උගන්වන්න පටන් ගත්තා. ශ්‍රී ලංකා විෂය නිර්දේශය. සිංහලෙන් හෝ දෙමළෙන් ලංකාවේ සෑම දරුවෙක්ම මේක ඉගෙන ගන්න ඕන. අසමානකම් තිබුණා, සමාජ අසමානකම් තිබුණා. මේ අසමානකම් තුනී කරන්න තමයි අර පෞද්ගලිකාංශය යටතේ තිබුණු පාසලික රජයට පවරා. අද වෙනකොට මේ අපි කියන කාලේ වෙනකොට 78න් පස්සේ ජේ.ආර්. ජයවර්ධන යුගයෙන් පස්සේ මේ රටේ අද වෙනකොට රටේ ඇමරිකානු විෂය නිර්දේශ උගන්වනවා. බ්‍රිතාන්‍ය විෂය නිර්දේශ උගන්වනවා. මද්රාසා විෂය නිර්දේශ උගන්වනවා. කොයි වර්ගයේ පුරවැසියෙක්ද නිර්මාණය කරන අධ්‍යාපනයේ ප්‍රධාන පරමාර්ථය මොකද්ද? රටට ආදරය කරන ජාතික අභියෝග වලට දරා ගන්න පුළුවන් පුරවැසියෙක් රටට ආදරය කරන පුරවැසියෙක් නිර්මාණය කරේ. අද ඒ පුරවැසියද නිර්මාණය කරන්නේ. අපිට දැක්මක් තියෙනවද? අද එක තැනක ඇමරිකන් විෂය නිර්දේශය ඇමරිකානු පුරවැසියෙක් හදනවා. තව තැනක බ්‍රිතාන්‍ය පුරවැසියෙක් හදනවා. තව තැනක අරාබි පුරවැසියෙක් හදනවා. පහසුකම් අනිත් සාමාන්‍ය ජනතාවට කියනවා උඹලා සිංහල විදේශී ශ්‍රී ලංකා විෂය නිර්දේශී රට ඇතුලේ පුරවැසියෝ වර්ග 4ක් නිර්මාණය කරනවා. දැක්මක් තියෙනවද අපිට? දර්ශනයක් තියෙනවද? අපි දර්ශනයක් නැහැ, දැක්මක් නැහැ, ප්‍රවේශයක් නැහැ. අපිට නිපදවන්න පුළුවන් හැම දෙයක්ම අපි ගෙන්නනවා. 1977 වෙනකොට අද උදෑසන මට හම්බුණා ලංකාවේ ප්‍රධාන පෙළේ සුළු කියන්නේ මේ 3-5 වර්ග නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෙක්. ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක්. 3-5 බඩු නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයෙක්. ඔහු වෙළඳ පොලක් ව්‍යාපාරයක් පවත්වාගෙන. ඔහු මට කියනවා අද වෙනකොට ඉන්දියාවෙන් ආනයනය කරන මිරිස් වල මිල දෙගුණකින් වැඩි වෙලා අලුත් අවුරුද්දට කොහොමද මේ 3-5 වර්ග මිලදී දෙන්නේ? 1972 වෙනකොට 77 වෙනකොට මේ රට ඕන කරන මිරිස් අපි නිෂ්පාදනය කළා. විශේෂම වේලි කලාපේ. මේ රටේ ගම්බිරිස් වගා කළා. ඒවා අපි නිෂ්පාදනය කළා. මේ රට ඕන 3-5 මේ රටේ නිෂ්පාදනය කළුන් ලැබුවා. අද වෙනකොට මේ සියල්ල ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් ගේන්න පටන් ගන්නවා. අපේ රටේ බරපතල ගැටුමකට අර දැක්මක් නැති එකේ ප්‍රවේශන මං අධ්‍යාපනයේ දැක්මක් තිබුණේ නැහැ, ආර්ථිකයේ දැක්මක් තිබුණේ නැහැ, සමාජයේ දැක්මක් තිබුණේ නැහැ. අද වෙනකොට රටේ කඩදාසි නැහැ. කඩදාසි නිෂ්පාදනය කරන තමයි නැගඩිර ජර්මනියෙන් පරිත්‍යාග කළේ වාලච්චිනේ කඩදාසි කර්මාශාලාවේ සමාජවාදී නැගඩිර ජර්මනියේ ඒ කාලේ. ඒකේ අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කළේ මුලින්ම පිදුරු, ඊට පස්සේ වෙනත් ද්‍රව්‍ය, ඊට පස්සේ ඉවතලන කඩදාසි වලින් කඩදාසි නිෂ්පාදනය කිරීමට ඇඹිලි පිටියේ කඩදාසි කර්මාශාලා දුන්න පෝලන්ත සමාජවාදී ආණ්ඩුව. මේ විදිහට අපේ රටේ හිමින් ලදරු කර්මාන්ත දිනු කරපු යුගයේ අද වෙනකොට අපි දකින්නේ හරි ඛේද වාචකයක් විදිහට. ඔව්තුමන් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔව්තුමා පක්ෂය වෙනුවෙන් දැවැන්ත ලෙස පෙනී සිටිනවා. එතකොට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් හිටපු කාල සීමාවකුත් මෑත කාලිනව තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. දැන් මේ කණ්ඩායම හෝ ඉන්නකොට එතුමන් හෝ ඉන්නකොට ඔබතුමා මේ කියන නැවත අපේ ඉතිහාසයේ තිබුණ ඒ ලස්සන යුගයට අපිට යන්නට පිඹුරුපත් සකස් කරගන්න බැරි වුණා. අපිට අවශ්‍ය වෙන පිඹුරුපත් සකස් කරන්න පුළුවන්. ඒ වෙනකොට බිහි වුණු ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සම්පූර්ණ සහයෝගයෙන් ගොඩනැගිච්ච තනි බලයක් සිට ආණ්ඩුවක් නෙවෙයි. ඒ වෙනකොට පැවතිච්ච ආණ්ඩුවට විරුද්ධව මහ ජනතාව සහ වෙනත් සමාජ කණ්ඩායම් විවිධ ව්‍යාපාර
ඇතිවෙච්ච විශාල සමාජ ව්‍යාපාරික ප්‍රතිඵලයක් විදිහට තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බිහි වෙන්නේ, අග්‍රාමාත්‍ය විදිහට බිහි වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ తත්වය තුල එතුමාට පුළුවන්කම ලැබෙනවා මේ ද්විත්ව පාලනය තුල රට නැවත යහපත් තැනකට ගෙනියන්න බරපතල අරගලයක් කරන්න. මේ රටේ ඒ වෙනකොට තත්ත්වය මොකද්ද? පහුගිය කාලේ වෙනකොට දූෂණය, වංචාව, යහපාලනයේ අකාර්යක්ෂමතාවය, වංචා දූෂණ ඊළඟට මේවස්සී බරපතල ලෙස මතුවෙමින් තිබුණා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පුළුවන්කම ලැබුණා මේ රටේ අධිකරණ සේවා කොමිසමක් පිහිටවන්න. විගණක කොමිසමක් ඇතුළට පිහිටන හම්බුනේ නැහැ. එතුමාට ඒක අවස්ථාව ලබා දුන්නේ නැහැ. අනිකුත් සෑම ක්ෂේත්‍රයේ තොරතුරු දැනගැනීමේ පනත සාක්ෂාත් කරන්න, මානව හිමිකම් ක්ෂේත්‍රයේ පුළුල් කිරීම ගති කරන්න, යම් ආකාරයකට 19 වෙනි සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් සමාජයේ ස්ථාපිත කරන්න, අධිකරණයට දේශපාලකයේ ඇඟිලි ගැසීම සීමා කිරීම සඳහා එතුමාට පුළුවන්කම තිබුණ කොමිසම සභාව පත් කරන්න. එතුමා යටතේ මහ බැංකුවේ සිදුවුණු මහා වංචාව පාලනය කරපු ආකාරය තමයි මතක තියාගන්න. අපට බොහෝ දේවල් ආපස්සට මුල් වලින් හරවන්න බෑ. අපේ පක්ෂයක් නෙමෙයි තනිකර තිබුණේ. එතුමා ඊටාම දුෂ්කර වෙහෙසකර ගැටලු සහගත තත්ත්වයන් තුල අපට පුළුවන්කම ලැබුණා විනාශකාරී පියවරයන් අවම කරන්න. හොඳම උදාහරණේ MCC ගිවිසුම එක්සත් ජාතික පක්ෂයේ බලවත් අගමැතිවරයෙක් යටතේ ඉඳගෙන ඒක අනුමත කරන්න පුළුවන්කමක් එතුමා අවසර ලබා දුන්නේ නැහැ, එකඟතාවයක් ලබා දුන්නේ නැහැ. මං හිතන්නේ අද වෙනකොට ඒක ආපහු අද සංසන්දනය කරලා බලන්න අද මේ MCC ගිවිසුමට විරුද්ධව කටයුතු කරනවායි කිව්වාය, දීපල ඊට කඩම් වංචා විදේශිකයන්ට දෙන්නේ නැහැයි කිව්වාය. අද වෙනකොට මේවා නැවත පිඹුරුපත් සකස් කරනකොට නැවත වතාවක් මිනිස්සු කියනවා, සාමාන්‍ය ජනතාව කියනවා, උගත් ජනතාව කියනවා මෛත්‍රීපාල සිරිසේන මීට වඩා හොඳයි, එතුමා හිටියනම් මේ දේ වෙන්නේ නැහැයි කියලා. හැබැයි වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ සිටිනවා. ආණ්ඩුව සවිමත් වෙලා ඉන්නේ 3න් 2 නම් දැන් නැහැ කියන්න පුළුවන්. නමුත් ආණ්ඩුව තාම ආණ්ඩුවක් විදිහට මේ විදිහට පෙනී ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രി ධූර ආසන 14ත් එක මහාචාර්යතුමනි. එතකොට ආණ්ඩුවේ ඉඳලම නේද මේ ආණ්ඩුවට මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නවයි කියලා අපි දැන් ආණ්ඩුවේ විවේචන, ආණ්ඩුවේ ප්‍රශ්න, ආණ්ඩුවේ ගැටලු සාකච්ඡා කරන්න අපි කැමති වෙනවා. අපි ලෑස්ති. අපි ඒ විතරක් නෙවෙයි දැන් මේ වෙනකොට ආණ්ඩුවට විකල්ප වශයෙන් ගොඩනැගෙමින් තිබෙන පක්ෂ 11ට නායකත්වය දෙන්න අපේ පක්ෂ ලෑස්ති වෙමින් ඉන්නවා. ඒකට කටයුතු කරමින් ඉන්නවා. ඉදිරි කාලේ වර්ධනය වන දේශපාලන ප්‍රවණතාවයන්ට අනුකූලව අපි ගම් මට්ටමේ බිම් මට්ටමේ අපි සංවිධාන ගොඩනගමින් ඉන්නවා. ඒ අයව දැනුවත් කරමින් ඉන්නවා. ඒ අය විශාල පීඩනයක් පක්ෂයට ඇතුල් කරනවා. අපි වහාම දේශපාලන පරිවර්තනයක් කරන්න අවශ්‍යයි. අපි මේ කාලය ඊළඟ කාරණාව තමයි අපි ඉතාමත්ම විචක්ෂණශීලීව දේශපාලනයේ දිහා බලන්න අවශ්‍යයි. මොකද මේ වෙනකොට මැතිවරණයක් පේන්නේ නැහැ. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ කෙරෙහි විශ්වාසය තියෙන දේශපාලන පක්ෂයක් ඉදිරි කාලේ අපි විශාල පීඩනයක් ඇති කරන ජනතාවට වහා මැතිවරණයක් ලබා දෙන්න කියලා කවර හෝ ආකාරයක ඒ මැතිවරණය හමුවේ ඒ වගේම ඉදිරි කාලේ ඇතිවන විවිධ පීඩා මැති ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේ ආණ්ඩුවට විරුද්ධව මතුවෙන ජන විරෝධයට නායකත්වය දෙන්න අපි ලෑස්ති වෙනවා. හොඳයි, මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබා දෙන නායකත්වය පිළිබඳව සහ ලබා දීමට සූදානම් වෙන නායකත්වය පිළිබඳව ජනතාවත් යම් අවධියකින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. ඒ පිළිබඳව විමසීම් කරනවා. ඒ අතරතුර ඇත්තටම මේ අපිට විවිධ තොරතුරු ලැබෙමින් තිබෙනවා. ඒ අතර මේ මම මුලින්ම සඳහන් කළානේ මහාචාර්යතුමනි දැන් මේ හෙට දවසේ විදුලිය කැපීම පැය 10කට දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒ අතරතුර මහජන උපකාර කොමිසමේ සභාපතිවරයා සඳහන් කරන එක කාරණයක් දැන් මට ලැබෙනවා. ඔහු සඳහන් කරනවා මේ මම හිතන්නේ මේ රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කරොත් හොඳයි කියන කාරණයක් ඔහු මතු කරනවා. මොකද මේ පවතින ඉන්ධන අර්බුදයත් එක්ක රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ කටයුතු සිදු කරනවා නම් හොඳයි කියන ඉල්ලීමකුත් එතුමන් සිදු කරනවා. මම හිතන්නේ මේ පවතින තත්ත්වය මේක ඊටාම බරපතල තත්වයක් කරා නිර්මාණය වේවි යන අදහස තමයි තිබෙන්නේ. මොකද නියමිත තෙල් ප්‍රමාණයන් නිසි ආකාරයට නොලැබීමත් එක්ක විදුලියට විතරක් නෙමෙයි රථවාහන වලට ඉන්ධන ලබා ගැනීමත් අර්බුදකාරී තත්වයකට පත්වෙන ලකුණු දැන් වැඩි වශයෙන් පහළ වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ පිළිබඳව තව තවත් වැඩි වශයෙන් පාලකීන්, නිලධාරීන්, බලධාරීන් සියලු දෙනාම නායකයින්
බලලා කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද රටකට ෂට් ඩවුන් වෙන්න දෙන්න බෑනේ. රටක් පාලනය වෙන්න රටක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි මේ ඉන්න තත්ත්වෙන් තව පල්ලෙහාට වැටෙන්න පුළුවන් නිසා. හොඳයි. මේ කාරණෙත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහසට මම යන්න සූදානම්. IMF එක ගැන කතා කරනකොට මේ ඇත්තටම මට මේ ට්විටර් පණිවිඩයක් මේක ට්විටර් පණිවිඩයක් විදිහට තමයි ලැබිලා තියෙන්නේ. මේ ට්විටර් පණිවිඩයේ මේ හරි අපූර්ව විදිහට තමයි සඳහන් වෙන්නේ. Sri Lanka's loans and credit lines කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඒ තුල තියෙනවා මේ ඔහු සඳහන් කරපු සිංහල කාරණේ අපි ගත්තොත් මේ තව ඊළඟට ණය ලබා ගන්න රට නිවැරදි ලෙස හඳුන්වලා ඔහුට ත්‍යාග මුදලක් දිනා ගන්න පුළුවන් කියලා. ඒකෙදී සඳහන් වෙලා තියෙන ඇමරිකානු ඩොලර් බිලියනයක් ඇමරිකාවෙන් ලබා ගන්නවා බිලියන 1.5ක් ක්‍රෙඩිට් ලයින්ස් විදිහට. ඒ වගේම ඒ චීනෙන් ලබා ගන්න ප්‍රමාණය ඇමරිකාවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක් ක්‍රෙඩිට් ලයින් විදිහටත්, ඒ වගේම ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් ක්‍රෙඩිට් ලයින්, ඒ වගේම මේ දාලා තියෙන ලකුණේ හැටියට මම හිතන්නේ බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250ක ලෝන් එකක් ගන්නවා කියලා. මේ ඊටම කෙටි කාලයක් තුල මේ සතියක දෙකක වගේ කාලයක් තුල මේ විදිහට තව තවත් ණය විශාල වශයෙන් ශ්‍රී ලංකාව ගනිමින් සිටින බව තමයි මේ ට්විටර් පණිවිඩයක්. මේක Facebook වලින් සඳහන් එකක් නෙමෙයි. ට්විටර් කියලා කියන්නේ මුළු මහත් ලෝකෙම විශාල පිරිසක් එහි සමාජිකත්වය දරනවා. ඒ අතරතුර තමයි මේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව උන් සඳහන් කරලා තියෙන්නේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. හොඳයි, IMF පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස. ඔව්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුත් IMF එකෙන් ණය අරන් තියෙනවා. ඒක පහුගිය කාලවල IMF එකට යන්න ගිය අවස්ථා තියෙනවා. ඒ ලබාගෙන අවස්ථා තියෙනවා. පහුගිය කාලේ ආණ්ඩුව ඇතුළේ ලොකු වාදයක් ඇති වුණා IMF එකට යනවද නැද්ද කියලා. මුදල් ඇමතුමාටත් කියන්න බැරි වුණා යනවද නැද්ද කියලා. මහ බැංකුවේ අධිපතිවරයා දිගින් දිගටම කිව්වා IMF එකට යන්නේ නැහැ කියලා. අපි අනුමාන කළා IMF එකට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම IMF එක ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථිකය පිළිබඳ යම් විශ්ලේෂණයක් කරනවා වුන් මේ විශ්ලේෂණයේදී ඔවුන් ඒ වගේම ඊටාම පාරදෘශ්‍යභාවයකින් සියලු කටයුතු දිහා නිරීක්ෂණය කරනු ලබනවා. ඒ අය කියනවා ගන්න ණයවල ස්වභාවය, ඒවා බෙදිච්ච හැටි, ඒවායින් කාටද වාසි වුනේ, මේ සියල්ල මේ කාරණාවදී කතා කරන්න පටන්. මේකෙදි මම දැක්කා මේකෙදි මේ එතුමාලාගේ යෝජනාව සාරාංශ කරගෙන මටත් මේ සාකච්ඡාවට එන්න පුළුවන්කම ලැබුණා. මේ අපි අපේ මේ කාරණාවේදී උන් පැහැදිලිව කියනවා රජය බලයට පත්වෙච්ච වහාම විශේෂයෙන් ජනතාවගේ ඉල්ලීමක්වත් නොතිබියදී විශාල බදු සහනයක් ලබා දුන්නා. මේ බදු සහනයේ වාසිය ජනතාවට ලැබුණේ නැහැ. මොකටද මේ බදු සහනය ලබා දුන්නේ? රටේ බදු සහනය ලබා දීම මගින් ජාතික ආදායම ඉතා විශාල වශයෙන් අනතුරට ලක් කරනු ලැබුවා. මේ තමයි ඒ අය කියන කාරණා. අපට මෙන්න මේ කාරණා උන් පැහැදිලිව ඉදිරිපත් කරනවා. ඒ වගේ උන් ඉදිරිපත් කරනවා නැවත වතාවක් බදු නැවත පනවන්නේ කියලා යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ මේ නිසා ඇතිවන ගැටලු ඒ බදු පැනවීම නිසා ආර්ථික විද්‍යාඥයින් විශ්ලේෂණය කරමින් තිබෙනවා පහළ ආන්තික මට්ටමේ ඉන්න විශාල ජනතාවකට විශාල පීඩාවක් නැති වෙන්න පුළුවන් කියන කාරණේ. මේ කරුණු සමග සාකච්ඡා කිරීමේදී අපි වැරදි වෙලාවක අපිට IMF එකට යන්න තිබුණු කාලේ ඒ වෙලාවේ මුල්ම අවස්ථාවේ සියලුම ලංකාවේ ආර්ථික විද්‍යාඥයෝ කිව්වා යන්න 2019 විතර කාලේදී මේ කාරණාව ගැන සමාලෝචනය කරන්න කියලා. කිසිම කෙනෙක් ඒ කාරණාව ගැන උනන්දු වෙන්නේ නැහැ. අපිට ඊළඟ කාරණාව නිදහස් අධ්‍යාපනයේ සාර්ථක නිදහස් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙච්ච රටක මේ රටේ ආර්ථික විද්‍යාඥයෝගෙන් කරුණු හොයන්න උත්සාහ කළේ නැහැනේ කවුරු. ඒ කියන දේවල් පිළිගත්තේ නැහැනේ. කොහොම අර පහුගිය කාලේ හිටියයි කියන මේ අර ආර්ථික විශේෂඥවරු මේ වියත් මග අර මග මේ මග කියන කට්ටිය මොනවද කිව්වේ? ඒ කිසි කෙනෙක්ගේවත් ඇහුවේ නැහැ. අන්තිමේදී නහය ළඟටම වතුර පිරුණාට පස්සේ කියන්නේ මොකක්වත්ම වෙන සුදුමක් නැතිනම අපි IMF එකට ගියා. IMF එකේදී සියලුම කාරණා එළිදරව් වෙන්න පටන් ගන්නත් දෙනවා. මම හිතනවා බරපතල ගැටුමක ප්‍රතිඵල ආර්ථික ගැටුම් ආර්ථික අවපාතයක ලක්ෂණ තමයි පෙන්වා දීලා තියෙන්නේ. මම පෞද්ගලිකව හිතන්නේ IMF එක ලොකු ආධාර මුදලක් ලබා දෙයි කියලා. අපිට යම් මඟ පෙන්වීමක් ලබා දෙයි. මට ඔබතුමාගෙන් සම වෙන්න මට ඔබතුමාගෙන් ඇත්තටම දැනගන්න අවශ්‍ය තිබ්බ කාරණයක් තමයි IMF එක ඔය කියන විදිහට අපිට මහා විශාල මුදලක් අපිට ලබා දෙයිද මේ ආර්ථික අවපාතෙන් ගොඩේ? නෑ, මම හිතන්නේ නෑ. මොකද IMF එකත් චීන ආණ්ඩුවෙන් ණය ගන්නෙ මේ අලුතෙන්. හරි? මේ ළඟදී චීන ආණ්ඩුවෙන් චීනෙන් ණය ගන්න ගිහින් තියෙනවා.
මට හිතෙනවා උපරිම වශයෙන් ඕන ඩොලර් බිලියනයක් දෙයි. උපරිම දුන්නොත්. ඔබ කතනේ කීයද ඩොලර්? මගේ නම් බිලියනයක් දෙයි කියලා මගේ නම් විශ්වාසයි. නමුත් ඉන්දියාව අපේ මේ ලොකු අය අපිට දෙනවනේ බිලියන 2ක් දැන්. ඒක තමයි. මම හිතන්නේ ඉන්දියාව ලබා දෙන ණය සමග ඇති වෙලා තියෙන අලුත් කාරණා මොනවද? ඉන්දියාව අපිට ණය දෙනවා. ණය දීලා කියනවා ඉන්දියාවෙන් බඩු ගණ්ඩේ කියලා. ඊළඟට ඒකේ යම් සීමාවන් පනවනවා. ඉන්දියාව අපට ඒත් එක්කම ඒගොල්ලන්ට ඕන කරන දේශපාලන හා සමාජ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න පටන් ගන්නවා. ලංකාවේ තියෙන විශාල භූමි පරිමාණය තුළ ඒගොල්ලන්ගේ ඩ්‍රෝන යාත්‍රා මගින් අධීක්ෂණ කටයුතු පවත්වන්න තීරණය කරනවා. යම් ආකාරයක සැක සහිත ගැටලු ලංකාවේ ප්‍රධාන දූපත් තුනකට ඒගොල්ලන්ගේ ව්‍යාපෘති ආරම්භ කරන්න පටන් ගන්නවා. මේ අලුත් තත්ත්වය හරහා ණය අපි ඉල්ලන්නේ ණය. අපිට අමාරු වෙච්ච වෙලාවට ණයක් ඉල්ලන්නේ. ණය සමගින අනිකුත් ඉල්ලීම් ඉටු කිරීමට හරහා අද දකුණු ආසියාවේ තියෙන ලොකු බල අරගලයක්. එක පැත්තක චීනය, අනිත් පැත්තේ ඇමරිකාව, අනිත් පැත්තෙන් ඉන්දියාව. මේ බල අරගලය මැද්දේ අපිට මේ කාරණාවලදී සිදුවෙන්නේ මොන වගේ දෙයක්ද? මේ රටේ ජාතික ආරක්ෂාවට සිදුවන්නේ මොන වගේ දෙයක්ද? මේ ජාත්‍යන්තර බල අරගලය තුල අපේ සම්පත් එකිනෙක අතර බෙදා ගැනීමෙන් අපට විය හැකි දේ කුමක්ද? මම හිතනවා අපට ආණ්ඩුවක් පිළිබඳ ප්‍රශ්නයට වඩා තියෙන ප්‍රශ්නේ මම හිතන්නේ දැන් රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙමින් තිබෙනවා කියලා මම හිතන්නේ. ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා සමග ගිවිසුම් 6කට ශ්‍රී ලංකාව පිවිසෙනවා. මේ ගිවිසුම් වල අන්තර්ගතයන් පිළිබඳ සමාජ මාධ්‍ය සහ මාධ්‍ය ප්‍රශ්න කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් මේ හරහා ඇති වෙන්නේ නැහැ කියන කාරණයක්. ආරක්ෂක අමාත්‍යාංශයේ ඒ කාරණාව එහෙම කියනවා. අපට අද වෙනකොට මේ කියන කාරණාව පිළිබඳ මෙහෙම මේ කාරණාව අරන් බලන්න. අද උදෑසන වාර්තා වෙනවා එතුමා පේරදිනි රෝහලට ගියයි කියලා. පේරදිනි රෝහලේ නිරීක්ෂණය කරනකොට පේරදිනි රෝහලේ ශල්‍ය කර්මවලට අවශ්‍ය වන නිර්වින්දන ඖෂධ ලංකාවේ නැහැ. නිර්වින්දන ඖෂධ නැහැ කිව්වම ඉන්දියානු ආරක්ෂක ලේකම්වරයා ඉන්දියානු මහ කොමසාරිස්වරයාට කියලා ඉන්දියාවේ අපේ රටේ රෝගීන් බේර ගැනීමේ වගකීම අපේ ආණ්ඩුවට නැද්ද දැන්? අද සවස්වතු වාර්තා වෙනකොට වාර්තා වුණා කරාපිටියෙත් ඒක නැහැ කියලා. අනිත් රෝහලවලත් මේ තත්ත්වය අඩුපත්. රටේ ඖෂධ ගේන්න හැකියාවක් නැහැ. ඒක වගකීම අපින් ගිලිහිලි යමින් යනවා. ඉන්දියාව දැන් අපිට බේත් දෙන්න පටන් අරගෙන තියෙනවා. මොකද්ද මේ වෙමින් පවතින්නේ? මහජන ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවෙන්නේ නැද්ද? මහජන ආරක්ෂාව කියන්නේ පාරායිනේ සොල්දාදුවෙක් හිටගෙන ඉන්න එක නෙවෙයි. ඊට වඩා එහාට ගිහිල්ලා මිනිසුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නයත් මහජන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මිනිසුන්ට යහපත් ආහාර නොලැබීමත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. අද මේක හරහා මහ බලවතුන් අපේ ස්වෛරීත්වයට, අපේ ආරක්ෂාවට, අපේ ස්වාධීනතාවයට යම් අතපෙවීම් නෙවෙයිද මේ කරන්නේ. මේ අතපෙවීම් සමග අනිකුත් බලාගෙන ඉන්න මහ බලවතුන් මොන වගේ පියවර ගනීද? අද වෙනකොට ඇමරිකාව ඉල්ලනවා අපේ යුදගණවි බලාගාරයේ ප්‍රශ්නය, ඉන්දියාව ඉල්ලනවා තවත් බලාගාරය, මේ තෙල් ටැංකි ටික ඉල්ලනවා, වරායවල් ඉල්ලනවා, චීනය ඉල්ලනවා තවත් වරායවල්, ගුවන් තොටුපළවල් ඉල්ලනවා, තවත් ඉඩම් ඉල්ලනවා, පන්දක සිංගප්පූරුව ඉල්ලනවා තවත් ඉඩම් ප්‍රමාණයක් මේ වියලි කලාපේ. එන්න රටේ තියෙන සම්පත් විදේශිකයින්ට විකිණීම හරහා අපේ රටට වෙන්න යන්නේ මොකද්ද? මේකට අනුකූලව MCC ගිවිසුමට අනුරූප වන ආකාරයට ඉඩම් කොමසාරිස්වරයා ලංකාවේ සාමාන්‍ය දිලිඳු ගොවි ජනතාවට ලබා දුන්න ස්වර්ණ භූමි ඔප්පු වෙන්න පුළුවන්, කවර හෝ ඔප්පු මහවැලි ඔප්පු වෙන්න පුළුවන්. ඒවා නීතියෙන්ම දුන්න කාටවත් විකුණන්න බෑ, මේවා බෙදන්න බෑ, මේවා උකස් කරන්න බෑ කියලා. අද වෙනකොට මේ නීති ලිහිල් කරමින් ඉන්නවා. මේ ලිහිල් කරන නීති සමගම ඉඩම් විකුණුවොත්, ඉඩම් උකස් කළොත් ඒවා කවුද මිලදී ගන්න? මේවා දිගු කාලීනව අර MCC අරමුණු වලට නිවේද ළඟාවීමෙන් පවතින. අපි උපක්‍රමශීලීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බරපතල සමාජ අර්බුදයක, දේශපාලන අර්බුදයක, සංස්කෘතික අර්බුදයක විශාල ගැටලුවක්. ආයේ දිලිඳු මිනිස්සු ඉඩම් අහිමි වුණොත් ඒ අය වියලි කලාපේ අතහැරලා නාගරික දිලිඳු ජනතාව බවට පත් වෙනවා, නගරවලට එන්න පටන් ගන්නවා. නගර ඇතුළේ ඇති වෙන තදබදය, ගැටලු, අසහනය, අතෘප්තිකර භාවය, සමාජ අපචාර සමග ආයෙත් වතාවක් අපි ආපස්සට යන්න පටන් ගන්නවා. මම හිතන්නේ දෙවෙනි නිදහස් අරගලයක අවශ්‍යතාවය දැන් රටේ මතුවෙමින් තිබෙනවා කියලා මම හිතන්නේ. රටේ
වර්තමානයේ අපි දකින දෙයට වඩා නොදකින තවත් බරපතල ගැටලු රසක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක්. හැබැයි මේ සියලු ගැටලු අරුබුද අපි විසින්ම විසඳා ගත යුතුයි. පිට රටකට හෝ පිට පුද්ගලයෙකුට ඊට අත දාන්න ඉඩ දෙන්නේ නැතුව. අර කතාවකුත් තියෙනවානේ ගෙදර ප්‍රශ්න ගෙදර විසඳ ගන්න ඕනේ අල්ලපු ගෙදරට දෙන්න එපා කියලා. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ අපි විසඳගමු. අපි උපරිම උත්සාහ කරමු. සියලු දෙනා එකට එකතු වුණොත් මං හිතන්නේ අපිට මීට වඩා අපි අභියෝග ජයගෙන තියෙනවා. එහෙම වුණොත් අපිට අභියෝග ජය ගන්න පුළුවන් වෙයි. හැබැයි ජනතාවට තියෙන උමනාව කැක්කුම රටේ පාලකයින්ට දේශපාලඥයින්ට සියලු දෙනාටත් තියෙන්නට ඕනේ. ඒ කාරණේ මං හිතන්නේ මහාචාර්යවරයා ඊටම හොඳින් මතු කළා. අපේ භූ දේශපාලනයේ තව ගොඩක් අපිට තියෙනවා ගැටලුවක්. මේ පිළිබඳව කතා කරමු. කෙටි විරාමයක් දැන් යලිත් ටර්නින් පොයින්ට් තුලින්. හොඳයි ඔබ යලිත් එක්වන්නේ සියත ටර්නින් පොයින්ට් දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය සමගින්. බොහෝ කරුණු කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරමින් සිටියා කෙටි විරාමයට පෙර. විරාමයෙන් අනතුරු අපි යලිත් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ මොහොතේදී රටේ පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව වැඩි වශයෙන් කතා කරන්නට. මොකද මේ ඇතැම් පුරෝකථනයන් අපිට කරන්නටත් බැරි තත්ත්වයට අද ඇතැම් භාණ්ඩ සහ සේවාවල මිල ගණන් අති විශාල ලෙස ඉහළ යමින් තිබෙනවා. ඒ වගේ තත්ත්වයක් තුළ හෙට දවස අපි ජීවත් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය බොහෝ දෙනා අපෙන් අහනවා. ඉතින් ඒ නිසා අපි මේකට පිළිතුරු සොයන්නට අවශ්‍යයි. මහාචාර්යතුමනි, ආණ්ඩුව යම් සහනයක් ලබා දෙන්න ජනතාවට රුපියල් 5000ක දීමනාවක් දෙන්න තීරණය කරලා තියෙනවා. ඔබ මෙය දකින්නේ මොන විදිහටද? ඔව් මං හිතන්නේ ආර්ථික විද්‍යාඥයෝ කියනවා නිදහසෙන් පස්සේ වැඩිම රුපියල් අච්චු ගහපු යුගය මේක තමයි කියලා. කියනවා ට්‍රිලියනයකට වැඩි මුදල් ප්‍රමාණයක් මේ වෙනකොට මුදල් අච්චු ගහලා තියෙනවා. මුදල් අච්චු ගැනීම නිසා රටේ සිදුවන්නේ මුදලේ වටිනාකම වේගෙන් පාත වැටෙන එක. 5000ක් අච්චු ගැහුවයි 5000ක් ජනතාවට දුන්නයි කො දිලිඳු ජනතාවට ඒකෙන් අද මොනවද ගන්න පුළුවන් වෙන්නේ? අද වෙනකොට සිමෙන්ති කොට්ටේ රුපියල් 2000යි. සීනි රුපියල් 200 ආසන්නේ කිලෝ. ගෑස් මිල රුපියල් 4000 ආසන්නේ තියෙන්නේ. එතනින් ගියාම සාමාන්‍ය ඛනිජ තෙල් භූමි තෙල් වල මිල 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය දිනදා මිනිස්සු මිලදී ගන්න පොල් වේවා, පරිප්පු වේවා, සහල් වේවා, එළවලු වර්ග වේවා, ලුණු මිරිස් වර්ග වේවා, මේ සියලුම දේ දර වේවා, මේ සියල්ලේම මිල වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට සාපේක්ෂව සබන් කෑල්ල, දන්තාලේපය, එදිනදා රැවුල කපන රේසරය, මේ සියලුම කටයුතු වල විදම් වැඩිලා තියෙනවා. සේවා කටයුතු වල මිලත් වැඩි වෙන්න පටන් අරගෙන. ජීවත් වෙන්නේ කොහොමද? රුපියල් 5000කින් අද කරන්න පුළුවන් මොනවද? මේ කාරණාව පෙරලා විමසන්න අවශ්‍යයි. පවුලේ 5 දෙනෙක් හිටියෝ? පවුලේ 5 දෙනෙක් හිටියොත් මම හිතන්නේ මේක රුපියල් 20කට 30 වැඩිය රුපියල් 33ක වගේ මුදලක් තමයි දවසකට වැටෙන්නේ මේ 5000 බැලුවා. රුපියල් 33කින් කොහොමද දවසෙත් වේල් 3ක් කන්නේ? නිකන් පානුයි සම්බෝලයි විතරක් කෑවත් ඒ මුදලෙන් කන්න පුළුවන් කමක් නැහැ. පාන් මිල ඉහළ ගිහිල්ලා 5 දෙනෙක් ඉන්නවා ගෙදර. සම්බෝල කන්න, පොල් කන්න, ඒකට ලුණු මිරිස් කන්න, මේ ටික දැම්මට පස්සේ මේකෙන් කරන්න පුළුවන් දේ මතුන් වෙලම පාන් කන්න බෑනේ. මං හිතන්නේ අපි බරපතල සමාජ ගැටලුමක ඉන්නේ, බරපතල සංස්කෘතික ගැටලුමක ඉන්නේ. පෝෂණ විද්‍යාඥයෝ කියනවා රටේ දරුවන්ගෙන් 3න් 1ක් රැට නිින්දට යන්නේ බඩගින්නේ කියලා. රටේ සමස්ත පවුල්වල 3න් 1ක් රැට කන්නේ නැහැ කියලා කියනවා. කන ප්‍රමාණය අඩු කරන්න පටන් ගන්න තියෙනවා. මේ වෙනකොට ඉස්පිරිතාලේ දෙන රෝගීන්ගේ ආහාර වේලේ මේ බිත්තරේ දෙකට කපලා දෙන්නේ. මාළු කෑල්ල දෙන්නේ, මාළු දෙන්නෙම නැහැ. මස් වර්ග දෙන්නෙම නැහැ. දෙන එළෝ ව්‍යංජන ප්‍රමාණය 2කට සීමා කරලා තියෙනවා. රටේ කොහොමද රෝගීන් නඩත්තු කරන්නේ? ඖෂධ මිල 134කින් වැඩි වෙලා තියෙනවා. ඉහළ ගිහිල්ලා සමහර ඖෂධ මිලදී ගන්න බෑ. දැන් දැක්කනේ අද වෙනකොට ශල්‍ය කර්ම කරන්න අවශ්‍ය වන මේ නිර්වින්දන උපකරණ සහ නිර්වින්දන ඖෂධ ලංකාවෙන් නැති නිසා ඉන්දියානු විදේශ ලේකම්වරයා වහාම ඇනුම් කරලා ලංකාවට ගෙනත් දෙනවා. මේවා පුරෝකථනය කරන්නේ නැද්ද? සෞඛ්‍ය අමාත්‍යාංශය මොකටද තියෙන්නේ? සෞඛ්‍ය අමාත්‍යාංශය මේවා වෙල පහ දකින්නේ නැද්ද? රටක ආණ්ඩුවක් නැහැ වගේ. රටක ආණ්ඩුවක් තියෙනවා මේවා වෙල පහ කරන්න පුළුවන් වෙන්නේ නැහැ. රටක මුදල් වෙල පහ මුදල් වෙන් කරගන්න එපා. රටක මේ වෙනකොට කවර් අද සත්ව ආහාර සෑම ක්ෂේත්‍රයේම සත්ව ආහාර නිෂ්පාදනය කරන අය කියනවා බලන්න ලංකාවේ මේ අදූරදර්ශී ප්‍රතිපත්තිවල තියෙන මේ විනාශයේ ස්වභාවය ලංකාවේ ප්‍රධාන පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තියෙනවා.
මේ නිෂ්පාදනය කරන සමාගම් දෙකේම අඹරන තිරිඟු වල කුරුට්ට කොහාටද යවන්නේ? ඒ ඔක්කොම ඉන්දියාවට යවනවා. ඊළඟට රට පුරාම තියෙන සුළු හා මධ්‍ය පරිමාණ කුඩා පොඩි මෝල් වර්ග මේ වගේ මේ කුරුට්ට කොහාටද යවන්නේ? ඒත් ඉන්දියාවට යවනවා. මේ නිසා ලංකාවට ඕන පුන්නක්කු රටේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. සත්ව ආහාර නිෂ්පාදනය වෙන්නේ නැහැ. රටේ කිරි නිෂ්පාදනය කඩා වැටිලා. රටේ බිත්තර නිෂ්පාදනයේ කුකුල් මස් නිෂ්පාදනයේ කඩා වැටිලා. අද වෙනකොට තව නොබෝ දිනකින් අලුත් අවුරුද්ද උදා වෙනවා ලංකාවේ ප්‍රධාන සංස්කෘතික උත්සවය, ජාතික උත්සවය. මේ වෙනකොට කුකුල් මස් කිලෝ රුපියල් 1000 සීමාවේ තියෙන්නේ. බිත්තර රුපියල් 50 සීමාවේ තියෙන්නේ. මේ රටේ මිනිසුන්ගේ පෝෂණ මට්ටම කොහොමද පෝෂණය කරන්නේ? දරුවන්ගේ පෝෂණ මට්ටම ආරක්ෂා කරගන්නේ කොහොමද? අපි ආර්ථික විද්‍යාව දකින්නේ මේ ආකාරයෙන්. අපිට සංඛ්‍යා ලේඛන ඉරිගහලා කියන්න පුළුවන් රටේ ඒක පුජ්‍යල ආදායම නෙමෙයි මනින්න ඕනේ මේ දුප්පත්කම කොහොමද වැඩෙන්නේ කියන කාරණාව. රටේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ කොයි ආකාරයෙන්ද? මංගොල්ල කෑම වැඩි වෙන්න පටන් අරන් අපරාධ වැඩි වෙන්න පටන් අරන් අනාරක්ෂිතභාවය වැඩි වෙන්න පටන් අරන් සමාජයේ. මට හිතෙනවා මේ කාරණා ගැන මීට වඩා අපේ ආණ්ඩුව මේක ආපහු අනිත් පැත්තට දාලා බලමු. මෙච්චර ලොකු අර්බුදයක් තියේදී කැබිනට් මණ්ඩලයේ මම දැක වාර්තාවක් තිබුණා මේ වෙනකොට ආර්ථික අර්බුදය පිළිබඳ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා නැහැ. රටේ ආර්ථික අර්බුදය ගැන කතා කරන්නේ නැති කැබිනට් මණ්ඩලයක් මොනවද කතා කරන්නේ? මට හිතෙනවා මේක හරි කනගාටුදායක තත්ත්වයක්. රටේ ප්‍රතිපත්ති තීරකයෝ ජනතාව මෙහෙම ව්‍යසනයටපත් වෙලා තියෙන වෙලාවක ඒ ගැන සාකච්ඡා කරලා ඒකට උත්තර හොයන්නේ නැත්තම් මම හිතන්නේ මේක කනගාටුදායක තත්ත්වයක්. මහාචාර්යතුමනි දැන් අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැවැන්ත අර්බුදයක් රට තුළ නිර්මාණය වෙලා තියෙන වෙලාවක ඇතමුන් චෝදනා කරනවා සෑතමුන් මේ Tamanගේ මත පළ කරනවා. අර්බුද නිර්මාණය වෙන්නට ඉඩ දීලා යම් යම් අවශ්‍යතා ඉටු කරගන්නට ගන්නා වූ උත්සාහයක ප්‍රතිඵලයක් විදිහට ශ්‍රී ලංකාවේ මටත් මේ කාරණා ගැන මම දැක්ක සමාජ විද්‍යාඥයන් කීප දෙනෙක් කතා කරලා තිබුණා. මොකද රටක මිනිස්සු හොඳටම උග්‍ර වුණාම රටේ මිනිස්සු දැන් පෝලිං වල ඉන්නේ. හාල් පෝලිමේ ඉන්නවා, බඩු වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පෝලිමේ ඉන්නවා, ගෑස් පෝලිමේ ඉන්නවා, ලාම්පු තෙල් පෝලිමේ ඉන්නවා, පෙට්‍රල් පෝලිමේ ඉන්නවා, ඩීසල් පෝලිමේ ඉන්නවා. හැම තැනකම මිනිස්සු අසහනීය අතෘප්තිකර භාවයේ පෝලිං වල ඉන්නවා. ඒ දුක් ගැන විතර තමයි කතා කරන්නේ. මේ සියල්ල මැද්දේ පාලකයින්ට තමන්ගේ ඕනෑපාකම් න්‍යාය පත්‍ර ඉටු කරලා මේ රටේ සම්පත් විදේශීකරණය කරන්න පුළුවන් වෙයි. ඒ විදේශික බලවතුන්ට අපට ණය දෙනවා ආධාර දෙනවා කියලා මුවාවෙන් යම් යම් සම්පත් කල උදුර ගන්න පුළුවන් වෙයි. මේක හරහා ජාත්‍යන්තර මහ විශාල උගුලකට අපේ රට මතුවේද කියන කාරණේ ප්‍රශ්නයක්. මම මේකයි කිව්වේ අපට ආණ්ඩුව නම් මොකක් වේද කියන්න මට දාලා ප්‍රශ්නයක් නෙමෙයි. ආණ්ඩුව මොකක් වුණත් අපට දාලා නැහැ. කවුරු හරි ගිහිල්ලා කවුරු හරි එයි. නමුත් අපට රාජ්‍ය නැති වෙයිද? මේක විශාල ස්ටේට් රාජ්‍ය අපට අහිමි වෙයිද? මෙහෙම හැම දෙයක්ම ණයට පොලියට කුලියට විවිධ කොන්දේසි වලට ගිවිසුම් වලට රටේ සම්පත් යන්න පටන් ගත්තොත් අපි කොහාටද යන්නේ? මේක නිසා මහ බලවතුන් අතර තරඟයක් ඇති වෙලා අපි කොහාටද ගමන් කරන්නේ? මම හිතනවා මේක ලොකු ප්‍රශ්නයක්. අපිට නිවැරදි කරන්න අවශ්‍යයි. මම කියන්නේ මේකට ප්‍රධාන කාරණාව අපිට කළමනාකරන ගැට අපිට දැක්මේ අඩුවක් තියෙනවා. දැක්මක් නැහැ අපිට කළමනාකරණය කරන්න ප්‍රශ්නයක් කළමනාකරණය කරන්න පුළුවන්කම නැහැ. ප්‍රධාන රටේ ගැටලු වල ප්‍රමුඛතා මොනවද කියලා අඳුනගෙන නැහැ. රටේ ප්‍රමුඛතා මොනවද? අද තියෙන ප්‍රමුඛතා හයිවේ හදන එකද? රටේ ප්‍රමුඛතා මේ ඇවිදින මන්තිරු හදන එකද? රටේ ප්‍රමුඛතා තියෙන කොන්ක්‍රීට් එකට උඩින් මේ කාපට් එක දාන එකද? රටේ ප්‍රමුඛතා අනවශ්‍ය වියදම් නාස්තික වැඩි කිරීමද? මේවා මං හිතන්නේ නැවත සමාලෝචනය කළ යුතුයි. මේවා ගැන කතා කරන්න අවශ්‍යයි. ජනතාව අතර සංවාදයක් ඇති කරන්න ඕන. මේ තත්ත්වය ඉතාමත්ම නරක තත්ත්වයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි නිරීක්ෂණය කරනවා මේ අරාජික තත්ත්වය තවත් අරාබි වසන්තයකට එහෙම නැත්නම් තවත් අර ටියුනීසියාවෙන් පටන් අරගෙන සිරියාව දක්වා ගමන් කරපු මහා අරාජික රැල්ලක් රටේ ලෝකෙ පුරාම නිර්මාණය වුණානේ. මෙවැනි වාතාවරණයක් අපේ රටේ නිර්මාණය වෙයිද? අපිට අපේ රටේ අපි දැකලා තියෙනවා මේ අර්බුදයන් මෙවැනි තත්ත්වයන් තුල 88 89 ඇති වුණු තත්ත්වයන් වෙනත් තත්ත්වයන් ජනවර්ගීය ගැටුම් නිර්මාණය වෙච්ච අවස්ථාවන් මා පෞද්ගලිකව හිතන්නේ දේශපාලන පක්ෂ දේශපාලනය කරන අය වගකීම යුත්තන් සමාජයේ උගත් ප්‍රේක්ෂකයින් ශ්‍රාවකයින් පුරවැසියන් මේ දේශපාලන අර්බුදයට යහපත් ලෙස නිරීක්ෂණය කරමින් විසඳීම් සෙවිය යුතුයි. එසේ නැති වුණොත් රට මහ විශාල අගාධයක් කරා ගමන් කරන්න පුළුවන් වෙයි.
ඒ තත්ත්වය ගැන විශේෂයෙන් ජනමාධ්‍ය වලටත් විශේෂ වගකීමක් තිබෙනවා. වගකීමේ මේ ප්‍රශ්න මිනිසුන්ට තේරුම් බේරුම් කරලා දීලා තමන්ට වෙච්ච වැරද්ද නිවැරදි කර ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රමවේදයක් හොයා ගැනීම මගින් ව්‍යසනය අවම කරලා මේ කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා මහාචාර්යතුමනි ඔබතුමන් දේශපාලනය පිළිබඳව ආර්ථිකය පිළිබඳව සමාජ විද්‍යාව පිළිබඳව බොහොම ඉහළින් හදාරන කෙනෙක් හදාරලා තියෙන කෙනෙක් දැන් ඒ වගේ දැනුමක් තියෙන කෙනෙක්ගෙන් මොකද දැන් මේ බොහෝ වෙලාවට තියෙන ප්‍රශ්නය ආණ්ඩුවෙත් උගත් වියත් අය බොහෝ පිරිසක් ඉන්නවා කියලා කිව්වට ඒ අයගේ ප්‍රයෝජනයක් අද රටට ලැබෙනවද කියන ප්‍රශ්නේ තියෙනවනේ ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්නේ දේශපාලනයේ පැත්තකින් තියලා කතා කරත් කමක් නැහැ දැන් අපි මේ ගන්නේ ණයනේ මේ ණය ගත්තමත් අපි ගෙවන්න ඕනේ. හරි සුළු මුදලක් ගන්නවා වගේ ඩොලර් බිලියන ගණන් අපි දැන් ගන්නෙ. ඒක රට මොකද්ද කියලා ආදාළ නැහැ. කිරිපිටි ටික ගේන්න ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තෙන් අපි ආධාර ඉල්ලනවා. ඉන්දියාවෙන් ආධාර ඉල්ලනවා. අපි ණය ගන්නවා. චීනය, ඇමරිකාව අහුවෙන ඕනම තැනකින් අපි දැන් ණය ගන්නවා. මේ අපි ණය ගෙවන්න ඕනේ. අපිට දැන් අද වර්තමානයේ වන විට මාහත ලැබී තියෙන තොරතුරට අනුව අපි හැම පුද්ගලයෙක්ම රුපියල් ලක්ෂ 9ක ණයකාරයෙක්. එතකොට මේ ණය ගැනීම හරහා අපි හෙට දවසේ කොතෙන්ද යන්නේ? ඔව් මම හිතනවා මම එකක් කිව්වේ අපි දැන් මේ ණය ගන්නේ ණය සමග ඒකට කොන්දේසි තියෙනවා. නිකන් ණය කිසිම කෙනෙක් දෙන්නේ නැහැ. ඒ සඳහා එක එක අය ඒකේ ස්වාධීනතාවය වෙන්න පුළුවන්, ස්වෛරීතාවය වෙන්න පුළුවන්, අපේ රටේ සම්පත් වෙන්න පුළුවන්. මේ හැමෝම මේ ණය ගන්න අය ණය සමග ඉල්ලා සිටින දේවල්. අපිට මේවා ගෙවා ගන්න බැරි වුණාම අපි දිගු කාලීනව අපි දැන් දැකලා තියෙනවානේ. මේ වෙනකොට වරා අපි බොහොම 1962 දී සිරිමා බණ්ඩාරනායක මැතිණිය මේ රටේ ස්වෛරී තෙල් ආනයනය සහ බෙදා හැරීම කියන කාරණාව ඇමරිකානු කොම්පැනි තුනකට තියෙන නිසා ඒක ස්වෛරීත්වයට ලංකාවේ බලපෑමක් වන නිසා ඇය ඉතා වැදගත් ලෙස ඒවා ජනහතු කරන ලැබුවා තෙල් කොම්පැනි ටික. ජනහතු කළා විතරක් නෙමෙයි මහා බ්‍රිතාන්‍ය දෙවෙනි ලෝක යුද්ධ කාලේ ආරම්භ කරපු තිරිකුණාමල්ලේ යුද්ධ තෙල් ටැංකි ටික වන්දි ගෙවලා බ්‍රිතාන්‍ය නිදහස් කරගන්න ලැබුවා. ඒ කියන්නේ ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තමයි වැඩේ කළේ. අද වෙනකොට තත්ත්වය මොකද්ද? රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුව යටතේ මේ තෙල් කොම්පැනි මේ ජනසතු කරපු ශ්‍රී ලංකා ඛනිජ සංස්ථාවේ ප්‍රධාන තෙල් බෙදා හැරීම් මධ්‍යස්ථාන 300 ගාණක් ඉන්දියාවට IOC සමාගමකට විකුණු ලැබුවා. බදු දෙනු ලැබුවා. අද වෙනකොට ඉන්දියානු තෙල් බෙදා හැරීමේ කටයුතු වල සක්‍රීය මැදිහත් වෙන ඉන්දියානු සමාගම. ඒ වගේම අපේ තෙල් ටැංකිය ටිකට අද මොකද වෙලා තියෙන්නේ? ඒකටත් අද ඉන්දියාව ඈ ගහගෙන තියෙනවා. නොදැනුවත්වම අපේ ස්වෛරීත්වය නෙමෙන්නේ මැතිවීමෙන් පවතින්නේ. අපේ ස්වාධීන ආර්ථික ක්‍රියාවලිය නෙමෙයි නැති වෙන්නේ. අපට අපේ මේ පුංචි රටේ තෙල් ටික බෙදා ගන්න අපට බැයි නා. ඒකටත් තව කවුරු මැදිහත් වෙනවා නම් අද වෙනකොට අපේ මම දැක්ක විදුලි බල මණ්ඩලයට තෙල් සපයීම IOC සමාගම විසින් කරනවා කියලා මම දැක්කා. අපි කොච්චර අසරණ වෙලා තියෙනවද? රටේ විදුලි අර්බුදයක් තිබෙනවා මේ වෙනකොට. ඒ සඳහා ඛනිජ තෙල් අවශ්‍යයි. ඛනිජ තෙල් අවශ්‍යතාවය සඳහා බොහොම බලාපොරොත්තුෙන් පිහිටවපු ඛනිජ සංස්ථාව අකර්මණ්‍ය වෙද්දී අපි IOC සමාගමෙන් තෙල් ගන්නවා. මේ ගන්නකොට සිදුවන දේවල් පිළිබඳ මම දැක්ක ජනමාධ්‍යම යම් අකටයුතුකම් අතයට ගනුදෙනු බොහෝ දේවල් සිද්ධ වෙනවා කියන කාරණේ. රටේ දූෂණය, වංචාව, පාරදෘශ්‍යභාවයක් නැතිකම නිසා තවත් සමාජ අසහනය වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. මම හිතන්නේ රටේ තත්ත්වය එන්නම නරක තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි අවංක වෙන්න ඕන, රට ගැන ආදරය තියෙන්න ඕන. මම හිතන්නේ අපිට මෙතනින් අපිට මීටට අමාරු තත්ත්වයකින් උනත් ගොඩ එන්න පුළුවන්. රටට අවංක වෙන්න ඕන. අපි මේ ආණ්ඩුව පිහිටවනකොට ඔබට මතකද මන් දන්නේ ඒ පැවතිච්ච ආණ්ඩුවට විරුද්ධව ජනතාව නැගිට්ට 6/5ක බලයක් සමග අපිත් එකතු වුණා මේ බලයට. බලයට එකතු වෙනකොට ස්වේච්ඡාවෙන් තරුණයෝ ගිහිලා චිත්‍ර ඇඳ රට ලස්සන කරන්න ඕනේ කියලා. වගා කළා. පුරන් කුඹුරු වගා කළා. 3/2 බලයක් ලබා දුන්නා. එහෙම කරපු ආණ්ඩුව කෝ ඒ තරුණයෝ ආද? අපිට මේ අවංකභාවයක් තිබුණා නම් අපිට මේ ගමනේ යන්න තිබුණා. කොරෝනා වසංගතයේ උග්‍ර වෙනකොට චීනයට ආයෝජනය කරලා තිබුණු සමහර චීනයට සමග බටහිර රටවල් සමග ගැටුමක් ඇති වුණා. චීනයට ආයෝජනය කරලා තිබුණු බටහිර රටවල් තමන්ගේ ආයෝජන චීනෙන් ඉවත් කරගත්තා. ඒ ආයෝජන ආපහු ඒ රටවල් වලට ගෙනිච්චේ නැහැ. ඒගොල්ලෝ වෙනත් ආසියානු රටවල් වල ඒ ආයෝජන පිහිටෙව්වා. ඒ රටවල් වලට පුළුවන්කම තිබුණා, ආසියානු රටවලට පුළුවන්කම තිබුණා ඒ ආයෝජන තමන්ගේ රටවලට කැඳව ගන්න. වැඩිම ප්‍රමාණයක් ගත්තේ සිංගප්පූරුව, ඊළඟට ඉන්දියාව, ඊළඟට පාකිස්තානය, ඊළඟට වියට්නාමය, ඊළඟට බංග්ලාදේශය. අපට පුළුවන් උනේ 4.5යි ලබා ගන්න. අපිට 5%ක්වත් ලබා ගන්න බැරි වුණා.
ඇයි බැරි වුණේ? අපි මොනවද තාන්ත්‍රික ස්වභාවය? අපේ රාජතාන්ත්‍රික විදිහට කවුද පත් කරලා ඉන්නේ? අපිට ආණ්ඩුව පිහිටවනකොට කිව්වේ යහපත් ලෙස නිවැරදි පුද්ගලයින් වඩා යහපත් වෘත්තිකයන් ඒවට පත් කරනවා අය. කවුද තානාපති විදිහට පත් කරලා තියෙන්නේ? අයියලා, මල්ලිලා, සහෝදරයෝ, දුවලා, පුතාලා, පෙරදිච්ච දේශපාලනඥයෝ. කිසිම වෘත්තිකයෙක් පත් කරලා ඉන්නවද? ඒ වෘත්තිකයන්ට පුළුවන්කම තිබුණේ නැහැ මේ ගනුදෙනුවේදී යහපත් තමන්ගේ රටට ආයෝජනය ගේන්න. මේ නිසා මේ කොරෝනා කවුරු හරි කියන මේක කොරෝනා වසංගතය විසින් කරපු දෙයක් කියලා එහෙම එකක් නැහැ. කොරෝනා වසංගතය අපට ආශිර්වාද කරගන්න තිබුණා. කොරෝනා වසංගතය ආශිර්වාද කරගත්ත අපට වඩා පල්ලෙහායේ තිබුණු පාකිස්තානය, නේපාලය, බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාම අපට පුළුවන්කමක් තිබුණා. අපට මං හිතන්නේ අපේ රටේ මේ තාන්ත්‍රික භාවය, පාරදෘශ්‍ය භාවය, අවංක භාවය, ජාතිකවාදී රට ගොඩනැගීමේ දැක්මක් අපට නැහැ. අපේ පාලකයින්ට නැහැ. ඒකේ විපාක ජනතාව විඳිනවා. ඒ විපාක අද වෙනකොට මහා පාරේ දෝරේ ගලා යන්න පටන් අරන් තියෙනවා. මේක පෝලිං විදියට පේනවා, දුක් අඳෝනා විදියට පේනවා, ගැටලු විදියට පේනවා. සමාජයේ අතෘප්තිකර භාවය හරහා විවිධ පීඩාවන් ඔස්සේ ඒක පේන්න පටන් ගන්න තියෙනවා. මහාචාර්යතුමනි, අපි දැන් මේ ප්‍රශ්න පිළිබඳව කතා කරනකොට අවසානයේදී එන තැන තමයි අපිට සල්ලි නම් බියගම අච්චු ගහන්න පුළුවන්. ට්‍රිලියන ගණන් අච්චු ගහන්න පුළුවන්. කොළ නැති වුණත් ගෙනල්ලා හරි අච්චු ගහයි. හැබැයි අපිට ඩොලර් නැති ප්‍රශ්නේ මේ හැම දෙයකට මුල වෙලා තියෙන්නේ. හොඳයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ශ්‍රී ලංකාවට රටට ඩොලර් ගෙන්න ගන්න මොකක්ද වැඩපිළිවෙල? මොන වැඩපිළිවෙලද යෝජනා කරන්නේ? අපි මූලික වශයෙන්ම අපේ රටේ අපි වටහාගෙන තියෙනවා මේ වෙනකොට මූලික ගැටලුවක්. ඒ තමයි මූලිකම ගැටලුව. අපට හොඳ දැක්මක් තියෙනවා. රට ගොඩනැගීමේ ජාතිකවාදී දැක්මක්. අපට දැක්මක් තියෙනවා. දෙවෙනුව අපි ජාතික ආර්ථිකයක් ගොඩනගනවා. අපේ ආර්ථිකයේ ප්‍රධාන අවශ්‍යතාවය තමයි අද තියෙන අපිට ලොකුම ප්‍රශ්නේ. මා හිතන්නේ අපේ තියෙන ප්‍රධාන න්‍යෂ්ටික කාරණා තමයි රටේ විශාල දිලිඳම් ප්‍රමාණයක් ඉන්නවා. 60ක 70ක විතර. මෙන්න මේ දිලිඳම්ගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා සක්‍රීය නිෂ්පාදන ක්‍රියාවලියකට මේවා සම්බන්ධ කරගන්න අවශ්‍යයි. මේ සඳහා අපට පෞද්ගලිකාංශය, සමූපකාරාංශය, රාජ්‍ය හා පෞද්ගලිකාංශය කියන ආකෘති තුනම පාවිච්චි කරලා මේ රටේ නිපදවිය හැකි සෑම දෙයක්ම හැකිතාක් දුරට නිපදවන ඒ සඳහා යම් ආනයනික සීමාවන් පනවමින් ඒවා ආරක්ෂා කරමින් කරන්න පුළුවන්. අපිට ලෝකේ සෑම දියුණුවෙච්ච රටක්ම කළේ ඒ කාරණාව තමයි. තුන්වෙනුව අපේ රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු තීරණය කරන්න ඕන. රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා දැනට තියෙන ආසන්නම ගැටලුව අපි ආර්ථික වශයෙන් ගැටලුවක් නා. අපේ හොඳ තාන්ත්‍රික ස්වභාවයක්. අපිට හොඳ අපේ ශ්‍රී ලංකාවට හොඳ කීර්තිමත් ජාත්‍යන්තර ප්‍රතිරූපයක් තිබුණා සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ, විශේෂයෙන්ම නොබැදි රාජ්‍ය නායක ස්ථාවරේ. නොබැදි රාජ්‍ය නායක ස්ථාවරේ නැවත ස්ථාපිත කරන්න අවශ්‍යයි. අපිට අද ඒ ස්ථාවරෙන් අපි බිඳ වැටිලා. අපි වහාම අපේ ඒ ස්ථාවරේ තහවුරු කරලා අපි සියලුම රාජ්‍යයන් සමග කතිකාවකට එළඹෙන්න පුළුවන්. අපට සාකච්ඡා කරන්න පුළුවන්. එකඟතාවයෙන් ඇති කරගන්න පුළුවන්. විශ්වාසය ඇති කරගන්න පුළුවන්. තෙල් නිපදවන රටවල් සමග අපිට තුන්වෙනි ලෝකේ රටවල් ඉරානය, ඉරාකය සමග, ඒ වගේම වෙනත් රටවල් ඉන්දියාව සමග අපිට සාකච්ඡා කරන්න පුළුවන්. චීනය සමග සාකච්ඡා කරන්න පුළුවන්. රුසියාව සමග සාකච්ඡා කරන්න පුළුවන්. ඇමරිකාව සමග සාකච්ඡා කරන්න පුළුවන්. යුරෝපා සංගමය සමග සාකච්ඡා කරන්න පුළුවන්. අපි ද්විපාර්ශ්වීය කටයුතු සාකච්ඡා කරලා අපට යම් ණය විරාමයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලිව ඍජුව ප්‍රකාශ කරමින් අපේ තාන්ත්‍රික ස්වභාවය අපි ප්‍රකාශ කරලා අපිට පුළුවන් වෙනවා මේකට යම් ආකාරයක උත්තරයක් වන්න. ඒ වගේම රට ඇතුලේ දැවැන්ත ප්‍රතිසංස්කරණ සඳහා ජනතාව සංවිධානය කරන්න අවශ්‍යයි. ඒ ප්‍රතිසංස්කරණ ආර්ථික ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ, සංස්කෘතික ප්‍රතිසංස්කරණ, ඒ වගේම අපිට අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යයි. මේ රටේ ශ්‍රම බලකාය, ශක්තිමත් ශ්‍රම බලකාය රට අතහැරලා යනවා. අද තරුණයෝ හරි කනගාටුදායකයි. සමවෙන්න මේ රට අතහැරලා යන එක බොහොම හොඳයි. මේ ඒක තව වැඩි කරන්න ඕනේ කියලා තමයිනේ මේ ඒ මේ සමහර මෝඩ දේශපාලනඥයෝ කියන කතාවක්. අපි මේ යන්නේ වෘත්තිකයෝ විදියට නෙවෙයි, යන ආයත් එක සමීක්ෂණය කරලා බලන්න. යන තරුණයෝ 100 දෙනෙක්ගෙන් අහලා බලන්න ඇයි ඔබ රට යන්නේ කියලා. මේ රට එපා වෙලා, මේ රට සාධාරණත්වයක් නැහැ, මේ රට යුක්තියක් නැහැ, මේ රට අපිට ඉන්න හිටින්න තැනක් නැහැ. එහෙම නැතුව ඔය ගිහිලා විනිමය නෙමෙයි ආපහු එවන්නේ. අද එහෙනම් විනිමය වල ඔය ජනයාගේ විනිමය රටට එන්න එපා. එහෙනම් අද රට ඇතුලේ බැංකු පද්ධති දෙකක්, නෛතික බැංකු පද්ධතිය හා නිල නොවන බැංකු පද්ධතියක් රටේ නිර්මාණයලා තියෙනවා. ඔය උන්ඩියල් ක්‍රමය ආරෙමේ කියලා කියන්නේ නිල නොවන බැංකු පද්ධතියක්. අපිට දැනට ඉන්න ශ්‍රමිකයා පවා
රට ගැන විශ්වාසයක් නැති තරමට ආර්ථිකය පිළිබඳ විශ්වාසයක් නැති තරමට පත් වෙලා වුන් වෙනත් විකල්ප ක්‍රම වලට යන්න පටන් ගන්න තියෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ අද තමන්ගේ ආයෝජන තමන්ගේ ව්‍යාපාර වලට අමුද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මේ උන්ඩියල් ක්‍රමයට භාණ්ඩ ලබා ගැනීම ආරම්භ කළා තියෙනවා. රට විශාල බිඳ වැටීමක තියෙන්නේ. යහපත් ලෙස නිවැරදි කරන්න පටන් ගන්න ඕන. ප්‍රධාන වශයෙන් දේශපාලකයා අවංක වෙන්න ඕන. ප්‍රතිපත්ති මත පිහිටන්න ඕන. අපිට හොඳ දැක්මක් රටට දැක්මක් රටට දේශප්‍රේමී ජාතිකවාදී දැක්මක් අපට අවශ්‍යයි. ඒ සඳහා ප්‍රවේශයන් කතිකාවක් ඇති කරන්න පුළුවන්. එකතු වෙන්න පුළුවන් සියලු බලවේග එකතු කරගෙන මේ විකල්ප සමාජ වෙනස කිරීම සඳහා එයට ආරාධනා කරන්න අවශ්‍යයි. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මේ සඳහා වන යෝජනා. දැන් ඔබතුමා ඔය කියන යෝජනාවන් මීට පෙර ආණ්ඩුවට ඉදිරිපත් කරාද නැත්නම් මේ සර්වපාක්ෂික සමුළුට විතර දෙන්න කියන ආණ්ඩුවට ඉදිරිපත් කරන්න අපි අපේ පක්ෂ සර්වපාක්ෂික සමුළුවේදී අපි අපේ යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ආණ්ඩුව මේවා ගැන අහන්න කැමති නම් මේවා හොයන්න කැමති නම් ඕකට තරම් මේ පිළිබඳ ආර්ථික සමාජ විද්‍යාඥයෝ ලියලා තියෙනවා කියලා තියෙනවා. මේ කාරණා ගැන අවංක ප්‍රවේශයක් අවංක වීම පළවෙනි දේ 1900 උදාහරණයක් විදිහට මම කියන්නේ 1977 ආර්ථික ගැටලුව මතුවුණාම සිරිම බණ්ඩාරනායක මැතිණිය ජනතාව මත කතා කළා. ආර්ථික අර්බුදයක් තිබෙනවා. මේ වගේ ගැටලුවක් රටේ මතුවලා ජාත්‍යන්තර ආර්ථික අර්බුදයක් මේක ලෝක පරිමාණයෙන් ඇතිවෙච්ච දෙයක්. අපට සහල් නිෂ්පාදනය කිරීමේ යම් ගැටලුවක් තිබෙනවා. ඒ නිසා නිපදවන සහල් පරිභෝජනයේදී යම් සීමාවන් පනවන්න ඕනේ. දින කීපයක් සහල් ආහාර ලබා ගන්න පුළුවන්. අතිරේ දවස්වලට ධාන්‍ය වර්ග සහ අල වර්ග පාවිච්චි කරන්න පුළුවන්. හෝටල් වලට නීතියක් දැම්මා. මෙහෙම කරන්නේ. මේක බොහොම විවෘතව කිව්ව කාරණාවක්. මේ වෙලාවේ මුදල් ඇමතිවර වශයෙන් කටයුතු කළේ ආචාර්ය එන්.එ. පෙර ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙක්. අපට පුළුවන්කම ලැබුණා රටේ මේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට අවංකව කියමින් අපේ විශාල වශයෙන් ණය අර්බුදය විසඳගෙන අපි නැවත ණය නැති රටක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. අද වෙනකොට මේ මොහොත වෙනකන් තවමත් ප්‍රශ්නයක් තියෙන බව පාලකයන් ජනතාවට කියලා තියෙනවා. මේ ගැටලුව වහින්වරෝ හැම තෙල් ඇමතිවරයා හැමදාම කියන්නේ දවස් දෙකකින් මේක ඉවර වෙනවා. දවස් 3කින් මේක ඉවර වෙනවා. සතියන්ත වෙනකොට මේක ඉවර වෙනවා. අද ඇමතුමා කියනවා පෝලින් තියනවා තමයි තෙල් නැති තමයි පෝලින් තියෙන්නේ. මේ මෙහෙම කියන්න ඇමතිවරු ඕනද? රටේ අද කිසිම භාණ්ඩයක වෙළඳපොලේ නිශ්චිත මිලක් නැහැ. මිල පාලනය නැහැ. හිතන ගණන් වලට බඩු විකුණනවා. මේ කෝ අර පාරිභෝගික කටයුතු අධිකාරිය. ඒගොල්ලන් කලින් අර මේ ගිහින් වී ගබඩාවලට ගිහිල්ලා වී ගබඩා පවර ගන්න උත්සාහ කළා. අද වෙනකොට සහල් මෝල් හිමියෝ තීරණය කරනවා සහල් වල මිල. දැන් කොච්චර නරකද කිව්වොත් ඒ අර්බුදයෙන් මිදෙන්න විදේශ වලින් සහල් ආනයනය කරන්න කිව්වහම ආනයනය කරන සහල් දේශීය සන්නාම සහිතව වෙළඳපළට නැවත වතාවක් විකුණන තරමට මේක සහල් මාෆියා එකක් වෙලා. කෝ ආණ්ඩුව, කෝ පාරිභෝගික සමාජය, පාරිභෝගික අධිකාරිය, කෝ මිල පාලන ආයතන, කෝ මේ වංචා දූෂණ හොයන මේ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අද ඔය චීනෙන් ගේන්නේ එහෙම නැත්නම් ඉන්දියාවෙන් ගේන්නේ ඕගනික් සහල්ද? කාබනික නිෂ්පාදනද? ඉතින් මට හිතෙන්නේ මේ අපි නිකන් වැඩි බණ දෙසන රටක්. මිනිසුන්ට දේශපාලකයා විශ්වාස නැති වෙන්න පටන් අරගෙන. විශ්වාසය නැතිවීම නිසා ජනතාව කියනවා 225ම විනාශ වෙන්න ඕන. අපිට වැඩක් නැහැ. අද මම පෞද්ගලිකව හිතන්නේ මම මට කිව්වේ ප්‍රායෝගිකව ආණ්ඩුව නැහැ ජනතාව අතර. ජනතාව වීදියේ නිදහසේ ඔහේ කියනවා ආණ්ඩුව දේශපාලකයෝ පාර්ලිමේන්තුව ඇතුලේ මොන හරි කියනවා ඇරෙන්න මහ ජනතාව ඉදිරියට ඇවිල්ලා මේ කාරණා ගැන සංවාදයක කතිකාවක නිවැරදි කිරීම වලට ගැටලුවට උත්තර සෙවීමට මැදිහත් වෙන්නේ නැහැ. ඇත්ත කියන්න අවශ්‍යයි. ඇත්ත කිව්වේ නැත්නම් අපිට බොහොම කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි වැරද්දක් වෙලා තියෙනවා. ඒ වැරද්ද පිළිගන්නත් ඕනේ. මොකද මහ ජනතාවම තමයි පාලකීනි ඔබ සියලු දෙනාම පත් කරලා යවලා තියෙන. ඒක පක්ෂ වෙන්න පුළුවන්, විපක්ෂ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ජනතාවත් එක්ක එකතු වෙලා මේ ගනුදෙනුව අපි විසඳගමු. මේක බේරගමු. එහෙම නැතුව හංගගෙන ඉඳලා මේක
කොහෙටද තල්ලු කරගෙන යන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා අපි මේ ඇත්තට මුහුණ දෙමු. ඇත්තට මුහුණ දීලා අවංකව මුහුණ දීලා මේ ප්‍රශ්නෙන් අපි ගොඩ එන්න උත්සාහ කරමු කියන යෝජනාව කාරණාව තමයි මතක් කරන්න තියෙන්නේ. කෙටි විරාමයකට අපි යමු. ඉන් අනතුරුව විශේෂ කාරණා කිහිපයක් මමට කතා කරන්න කියලා හිතුණා. මොකද මේ දවස්වල තියෙන යුද්ධය පිළිබඳව මේක මේ තවත් ලෝක යුද්ධයක් බවට පත් වෙයිද කියන කාරණේ මතුවෙද්දී ශ්‍රී ලංකාවට එයින් වෙන බලපෑමකුත් තියෙනවා. අපි කතා කරමු කෙටි විරාමයෙන් අනතුරු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සමගයි ටර්නින් පොයින්ට් අද සාකච්ඡාව. මම විරාමයට කලින් නම් කිව්වා මේ අපිට මේ දැන් ඇති වෙලා තියෙන ලෝක යුද්ධය පිළිබඳව ලෝක යුද්ධයට හා සමාන තත්ත්වයක් තියෙන්නේ. මේ රුසියාව සහ යුක්‍රේනය අතර මේ තත්ත්වය එහි අපිට බලපෑමක් තිබෙනවා වෙමින් පවතිනවා. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න කලින් මහාචාර්යතුමනි මට පොඩි දෙයක් හිතුණා මෙන්න මෙහෙම මේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවනේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. ඒ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ඔබ ඔපත් කළේ නැති ඇයි? ඒක මේ ඇත්තටම මම මේ ප්‍රශ්නේ ගැන මගේ ප්‍රශ්නේ මම කතා කරන එක ගැන තරම් යහපත් නෑයි කියලා හිතන්නේ මම ඔබ මයින් අහපු නිසා මම කියන්නේ මහමැතිවරණයට ඉස්සර වෙලා අපි එකඟතාවයන් ඇති කරගත්තා අපේ පක්ෂ සියල්ලම පොහොට්ටුව ලකුණ යටතේ තරම් කරන්න. ඒ අනුව පොහොට්ටුවේ පක්ෂ ලේකම්වරයා තමයි පක්ෂයේ ඒ නාම යෝජනා පත්‍ර වලට අත්සන් කළේ. අපි එකඟතාවයට මුලින් ඇති කරගත්තේ නාම යෝජනා පත්‍ර වලින් 3න් එකක් අපේ පක්ෂයට ලබා දෙනවා කියලා. නමුත් ඒ අනුව මහමැතිවරණ ජනාධිපතිවරණයෙන් පස්සේ ඒ එකඟතාවයන් බිඳ දාලා අපට ලැබුණේ മന്ത്രി දුව අපේක්ෂකයන් ඉතාම සීමිත ප්‍රමාණයක්. එක දිස්ත්‍රික්කයකින් 2ක් 3ක් වගේ තමයි අපට ලැබුණේ. කොහොම නමුත් අපි ජාතික ලැයිස්තුවේදී අපේ മന്ത്രി දුවර 2ක් සඳහා අපේ නම් ඉල්ලුවා අපිට දෙන්නෙක් දෙන්න පුළුවන් කියලා කිව්වා. ඒ අනුව අනිකුත් දේශපාලන පක්ෂවලුත් එක්කෙනා ගාන ඉල්ලගත්තා. අවසානයේදී නාම මේ ජාතික ලැයිස්තුව පත් කිරීමේදී පක්ෂයේ ලේකම්වරයාගෙන් හෝ සභාපතිවරයාගෙන් අහන්න නැතුව නාම ඒ ලැයිස්තුවේ හිටපු වෙනත් മന്ത്രിවරයෙක් විතරක් එක නමයක් විතරක් වුණ නම් කරුන් ලැබුවා. මේ පිළිබඳව මම හිතන්නේ පක්ෂ ලේකම්වරයා ප්‍රශ්න කරුන් ලැබුවා. කොහොම නමුත් ඒ වෙනකොට මේ ප්‍රශ්නේ ගැන බුදු කලේ නෑ. මම මේ පිළිබඳව ඒ වෙලාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඇහුවා ඇයි මේ වගේ මොකද මේ සිදු වුණු දේ කියලා. එතුමා කිව්වා ඒක කලේ බැසිල් රාජපක්ෂ මහතා කියලා. නමුත් එයින් පස්සේ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ කරන්න උත්සාහ කළා. මාසයක් විතර යනකන් ටෙලිෆෝන් එකට සම්බන්ධ කරගන්න බැරි වුණා. ඊට පස්සේ කාතන්දරේ ඉවර වුණා. ඕක තමයි සිද්ධ වුණේ. ඉතින් මම හිතන්නේ අපි පක්ෂයට ඇති කරගත්ත එකඟතාවයන් ගිවිසුම් මේ සියල්ල කඩ කරලා තමයි ඒ කටයුතු සිද්ධ වුණේ. මේ තමයි අපේ පක්ෂය සහ පොහොට්ටුව අතර මුලින්ම ගැටුම් ඇති වෙච්ච විරසක වෙච්ච දුරස්ත වෙච්ච අපිව නොසලකා හැරපු මුල් අවස්ථාවන්. ඊට පස්සේ දිගින් දිගට අපට දෙනවා කිව්ව ඇමතිකන් දුන්නේ නැහැ, ආණ්ඩුකාරකන් දුන්නේ නැහැ, උප ඇමතිකන් දුන්නේ නැහැ, රාජ්‍ය ඇමතිකන් දුන්නේ නැහැ, වෙනත් ඒ කාරණා. ඉතින් පස්සේ මේවා ගැන කතා කරන්න තරම් අපි කුඩුගේඩු උනේත් නැහැ. ඔය පහුගිය සාකච්ඡා වාරයේදී ඕනනම් ඕවා කතා කරන්න තිබුණා. සමහර දේශපාලන කතා කරනවා වගේ. අපිට එහෙම කතා කරන්න ඕනකමක් තිබුණේ නැහැ. දේශපාලන වශයෙන් අපිට ඒ කාරණා දේශපාලන සංස්කෘතියේ බරපතල අර්බුදයක ගැටුමක සංස්කෘතියේ පිරිහීමක ලක්ෂණ තමයි තියෙන්නේ. පෙන්눔 කරන්නේ සන්දානයක් තුල කොහොමද වැඩ කරන්නේ කියන එක පොහොට්ටුව ඉගෙනගනත් නැහැ, ඉගෙන ගන්නෙත් නැහැ. ඉගෙන නොගැනීමේ විපාකය අද දැන් සමාජයට දැනෙමින් පවතින ඒ පොහොට්ටුවට දැනෙමින් පවතිනවා කියලා මම හිතන්නේ. ඒ කියන්නේ ඔබට මේ විදිහේ කැපිල්ලක් අපි සාමාන්‍ය පාවිච්චි ගත්තොත් කැපිල්ලක්නේ. මේ කැපිල්ල එන්නේ ඔවුන්ට ඔබ තර්ජනයක් වෙයි කියන දේ නිසා. මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් ඒ වෙනකොට මම පක්ෂයේ පාර්ලිමේන්තුවේ මේ මහමැති ජනාධිපතිවරණය වෙනකොට පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් හිටියේ. පක්ෂයේ ලේකම්වරයා වශයෙන් ඉතිසලා හිටියා. ඉතින් මේ තත්වය තුලනය කරන්න බැරි වෙන්නේ නැති පොහොට්ටුවේ නායකයින්ට ඉතින් ඒ කාරණාව ගැන දැන් නම් හිතනකොට අද ඔබ සතුටුද මට කියන්න? මට හිතෙනවා දැන් නම් සතුටුයි මේ ආණ්ඩුව යටතේ മന്ത്രി ධූරයක් නොලැබීම නිසා නිදහසේ කතා කරන්න පුළුවන්, නිදහසේ විවේචනය කරන්න පුළුවන්, නිදහසේ මගේ පර්යේෂණ කටයුතු කරන්න පුළුවන්, මගේ පතපොත ලියන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාව උදා වීම හොඳ දෙයක්. මේ ආණ්ඩුව යටතේ ඇමතිකම ගත්තා ඉඳලා දුක මන් දකිනවා. පොහොට්ටුවේ മന്ത്രിවරු කියන කතන්දර මට ඇහෙනවා. ඉතින් මේවා අහනකොට
අවුරුදු දෙකක් යනකොට ඔවුන් ඒකට ප්‍රතිවිපාක විඳිනවා කියලා මම හිතන්නේ. හොඳයි මම කැමති ඔබතුමාගේ මේ අධ්‍යාපනයේ පැත්තට පොඩ්ඩක් යන්න. මොකද ඔබතුමා ඇත්තටම දැනුම ගබඩාවක්. ඔබතුමා විවිධ ශාස්ත්‍රයන් පිළිබඳව මනා දැනුමක් සහ අදත් ඒ දැනුම හොයමින් ඉන්න කෙනෙක්. වර්තමානයේ මේ රුසියාව සහ යුක්‍රේනය අතර තියෙන අර්බුදය මේ ගැටුම හරි අමුතු විදිහට විවිධ අර්ථකථනයන් ඉදිරිපත් කරනවා. මේක සෙලෙන්ස්කිට සමහරු වාසියට කතා කරනවා, පුටින්ට වාසියට කතා කරනවා. නමුත් මෙහි අපේ රටවල් වලටත් බලපාන මහා භූදේශපාලනික ප්‍රශ්නයකුත් තිබෙනවා. ඔබතුමන්ට මම හිතන්නේ රුසියාව බොහොම ළඟයි. මම කැමති ඒ ඉතිහාසය දැනගන්න. ඔව් මම මගේ පශ්චාත් උපාධි අධ්‍යයනය කරනු ලැබුවේ සෝවියට් දේශයේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පුවත්පත් කලා පීඨේ. ඉතින් මගේ ඊටාත්ම අපූර්ව සුන්දර යෞන්මිය ගත කළේ මේ විශ්වවිද්‍යාලේ. ලෝකේ කාලේ වෙනකොට ලෝකේ මහා බලවතෙක් විදිහට සෝවියට් දේශය තිබුණේ. මට පුළුවන්කම ලැබුණා යුරෝපයේ බොහෝ රටවල ඇවිදින්න. ඒ වගේම සෝවියට් දේශයේ අතිශය විවිධත්වය, විචිත්‍රත්වය, සමාජ ගැටලු, සංස්කෘතික විශේෂතාවයන්, මහා දැවැන්ත කලාකරුවන් ටෝල්ස්ටෝයි, පුෂ්කින්, ඩොස්ටෝයෙව්ස්කි, චයිකෝව්ස්කි වගේ මහා දැවැන්ත කලාකරුවන් වාසය කරපු තැන්, ස්ථාන, ඔවුන්ගේ නිර්මාණ ඉතාම සමීපව මට අත්විඳින්න පුළුවන්කම ලැබුණා. ප්‍රෞඩ පුවත්පත් කාර්යාලයේ මට බොහොම සුපුරුදු තැනක් මංගෙන් ඒ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ කාර්යාලයේ බොහෝ අවස්ථාවල මම කටයුතු කරලා තියෙනවා. එක එක දේවල් මම හිතන්නේ මේ තත්වය අපි දැක්කා මේ 80 දශකයේ 90 දශකයේ මුල භාගයනකොට සෝවියට් දේශයේ බිඳ වැටෙනවා. මේ බිඳ වැටිලා මම ඊට ඒ බිඳ වැටෙනවා මම අහින් දැක්කා. බිඳ වැටෙන දා මොහොත මම අහින් දැක්කා. බිඳ වැටිලා අවුරුද්දකට පස්සේ මම මගේ අවසාන අධ්‍යයන කටයුතු අවසන් කරලා ශ්‍රී ලංකාවට එන්නේ. ඉතින් මම ඒ ගැන යම් පොත ලිපි ලේඛන මම ලියලා තියෙනවා. මට හිතෙනවා අද වෙනකොට ඉන් පස්සේ ඇතිවෙච්ච විශාල ගැටුම මේ සෝවියට් දේශයේ බිඳ වැටෙනවා. සමාජවාදී රාජ්‍ය පද්ධතිය රාජ්‍ය කුඩා රාජ්‍ය වලට බෙදෙනවා. සමාජවාදී රාජ්‍ය පද්ධතිය විතැන් වෙන්න පටන් ගන්නවා. වෝසෝ සංවිධානයේ විසිරෙනවා. ඒත් එක්කම නේටෝ සංවිධානයේ ශක්තිමත් වෙනවා. වෝසෝ සංවිධානය බිඳ වැටෙද්දී ඒක බලවතෙක් ලෝකෙ බිහි වෙද්දී මොකටද තව නේටෝ එකක් ශක්තිමත් උනේ කියන කාරණය මට ප්‍රශ්නයක්. මම හිතුවා ඒක එහෙම නොවිය යුතුයි කියලා. කොහොමද ඒ කාරණාව සිද්ධ වුණා. දැන් මේ කාරණා මේ තත්වයේ මැදේ තමයි යෙල්සින්ගෙන් පස්සේ රුසියාවේ මහ විශාල අවපාතයකට යනවා. බොරිස් යෙල්සින්ද එතකොට මේ සෝවියට් දේශ විනාශයත් එක්ක ඔව් බොරිස් ගර්බචෝව් තමයි ඒ කාලේ හිටියේ. එයාගේ ඔහු ඉතින් කරලා ඔහුගේ පස්සේ බොරිස් යෙල්සින් බලයටපත් වෙනවා. බොරිස් යෙල්සින් යටතේ රට විශාල වශයෙන් අවපාතයක් කරන මේ මහා දැවැන්ත රාජ්‍ය, මහා දැවැන්ත සංස්කෘතිකවත් රාජ්‍ය, බොහොම විශිෂ්ට රාජ්‍ය ගරා වැටෙන හැටි මම ඇහින් දැක්කා කොහොමද බිඳ වැටෙන හැටි කියලා. මේන් පස්සේ අපට පේනවා මේ ආර්ථික වශයෙන්, සමාජ වශයෙන්, සංස්කෘතික වශයෙන් වැටිච්ච සෝවියට් රුසියාව නැවත ගොඩනගන ආකාරයේ පුටින් මේ විසින් ගොඩනගන ආකාරයේ. ඔහු ඒක මුල් කාලේ සෝවියට් දේශයේ පාලකයෙක් විදිහට කටයුතු කරන ලැබුවා. මේ අද වෙනකොට මතුවලා තියෙන තත්ත්වයේ ප්‍රධාන ආසන්න කාරණා මොකද්ද? යුක්‍රේනය පරණ සෝවියට් දේශයේ තාම සමීප සුහදතාවයන් පවත්වාගෙන ගිය රටක්. රටේ සෝවියට් දේශයේ විශාල ආර්ථික හා සමාජ නිෂ්පාදන ක්‍රියාවලියන් රැසක් ගොඩනැගිච්ච රට තමයි යුක්‍රේනය. යුක්‍රේනය අද වෙනකොට තත්ත්වය මොකද්ද? මේ සෝවියට් දේශයේ රුසියාව මේ වෙනකොට ආර්ථික වශයෙන් සමාජ වශයෙන් බොහොම ශක්තිමත් රාජ්‍යයක් බවට පත් වෙමින් තිබෙනවා. ඔවුන් හැම වෙලාවෙම ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැන උනන්දු වෙනවා. අපි අපේ රට ගැන උනන්දු වෙනවා වගේම තමයි. ඕනම රටක් තමන්ගේ අසල්වැසි රාජ්‍යයන් පිළිබඳ යහපත් හොඳ සම්බන්ධතාවයන් තියාගන්න ඕන. නේටෝ සංවිධානය දිගින් දිගට ශක්තිමත් වෙලා ඒකට මේ යුක්‍රේනය එකතු වෙනවා නම් ඒක සෝවියට් දේශයේ බරපතල සීමාවට අභියෝගයක්. ඔවුන් ඉල්ලා සිටියා ඒ කාරණාවට මැදිහත් වෙන්න එපා කියලා. නමුත් නේටෝ සංවිධානය ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් උපක්‍රමශීලීව පැවතිච්ච යුක්‍රේන ආණ්ඩුව වෙනස් කරලා ඒ වෙනුවට ඔය වර්තමාන පාලකයා තරුණ පාලකයා පත් කරලා ඔහු සෝවියට් රුසියානු විරෝධියෙක්, ඔහු අන්ත බටහිරවාදියෙක්. ඔහු විසින් ඔහු කැමති වුණා මේ අලුත් මොකද්ද නේටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා ගන්න. මේක රුසියාව මේක බරපතල ගැටුමක් විදිහට තිබුණේ. ඔවුන් ඒ කාරණාව ඉල්ලා සිටියා. ඒ ගැන සාකච්ඡා කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අද වෙනකොට ගැටුම් ඇති වෙලා තියෙනවා. අද ගැටුම් වැඩි වෙලා ගැටුම් වලින් ප්‍රතිඵල ඇති වුණාට පස්සේ අද කියන්න පටන් ගන්න තියෙනවා
යුක්‍රේන නායකයා අපි ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙන්න නේටෝ වෙත් එක එකතු වෙන්නේ නැතුව ඉන්නවා කියලා. නේටෝව හැසිරිච්ච හැටි තේරුම් ගන්න අවශ්‍යයි. කොහොමද නේටෝව සැබවින්ම මැදිහත් වුණාද මේ රටට? ඔව් එක අවස්ථාවකදී කිව්වා අපිව අතරමං කරලා දාලා තියෙනවා කියලා. දැන් මම පෞද්ගලිකව හිතනවා මේ தত্ত্বය අපි තේරුම් ගන්න අවශ්‍යයි. මේ தত্ত্বයේ ජාත්‍යන්තර දේශපාලනයේ මේ පාඩම අපි ඉගෙන ගන්න අවශ්‍යයි. අසල්වාසීන් සමග යහපත් ලෙස පවත්වාගෙන යන්න ඕන. අපිට තවත් කවුරු හරි මේක ඇතුළට මැදිහත් වෙන්න එනවා නම් අපි ඒක ප්‍රතික්ෂේප කරන්න ඕන. ඒ සඳහා මතවාදමය වශයෙන්, දෘෂ්ටිමය වශයෙන්, සාකච්ඡාමය වශයෙන් අපේ නොබෙදී ස්ථාවරය අපි පවත්වාගෙන යන්න ඕන. එහෙම වුණොත් අපිට බොහෝ කාලයක් අපේ රටේ ස්වෛරීත්වය, ස්වාධීනතාවය, අනන්‍යතාවය තියාගන්න පුළුවන්. මම හිතන්නේ මේ රුසියාව සහ යුක්‍රේනයේ යුද පාඩම ශ්‍රී ලංකාව ඉතා හොඳින් කියවිය යුතුයි. මේක ආර්ථික කාරණා වෙනම කාරණාවක්. අපේ තේකොළ විකුණන්න බෑ කියන කාරණාවයි එහෙන් ගෙන පිටි අපිට ලැබෙන්නේ නැහැ කියන කාරණාවයි වෙනම කාරණා. නමුත් මේකේ දේශපාලන පාඩම, සමාජ පාඩම අපි ඉතාම නිවැරදිව කියවිය යුතුයි. එහෙම වුණොත් අපිට පුළුවන් වෙයි ශ්‍රී ලංකාව කොච්චර ලෝක බලවතුන් යටතේ වුණත් තමන්ගේ ස්වාධීනතාවය ආරක්ෂා කරගෙන ආර්ථික වශයෙන්, සමාජ වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් දියුණු අනන්‍යතාවයෙන් යුක්ත ස්වාධීන රාජ්‍යයක් විදියට අපිට පැරණි 60 70 දශකයේ තිබුණු ශ්‍රී ලංකාව නැවත යාවත් කාලීන කරන්න පුළුවන් වෙයි. ඒ සඳහා මගේ කියවීම තමයි නැවත දෙවෙනි ජාතික නිදහස් අරගලයකට අපි ජනතාව සූදානම් කළ යුතුයි කියලා කියනවා. දෙවන ජාතික නිදහස් අරගලයකට ජනතාව සූදානම් කළ යුතුයි කියන කාරණෙත් එක්ක දැන් පහුගිය දවස්වලත් මේ අරගල සම්බන්ධයෙන් විවිධ වේදිකාවල මහා හයියෙන් කෑ ගැහුවා. අරගලය කියන වචනේ එනකොටම කෙටි කාලයක් තියෙන නිසා. ඔබතුමාට මේ අරගලය කියන වචනේ ජනතාව සමහරලාවට මේ ගන්න පුළුවන් මේක මේ යුද්ධෙම තත්ත්වයක්ද, මේක මේ කැරලි කෝලහල කරලා දෙන්නේ කියලා. නෑ. මේකෙන් අදහස් කරන්නේ අපි ජාතික නිදහස් අරගලය කියන්නේ මතවාදමය වශයෙන් කළ යුතු අරගලයක්. අපේ ජාතික නිදහස් අරගලයේ 1860 දශකයේ පානදුරා වාදයෙන් අපි ආරම්භ කළා. ඒ අරගලයේ 56 නිදහස් අරගලයේ සාක්ෂාත් නිවැරදි කරමින් අපි ඒක සාක්ෂාත් කරන්න පටන් ගත්තා. අපි ස්වාධීන වෙන්න ඕන, නැවත ස්වෛරී වෙන්න ඕන. අපේම ජාතිකවාදී ජාත්‍යන්තර මැදිහත් වීම නැති ස්වාධීන හොඳ ලෝකයේ සමග විවෘත වෙච්ච රටක් නිර්මාණය කරන්න ඕන. ඒ සඳහා වූ මතවාදමය වශයෙන් කරන අරගලයට තමයි මම කියන්නේ. ඉස්ලා සක්‍රීය මැදිහත් වීමට තමයි මම කියන්නේ දෙවෙනි නිදහස් අරගලය. අපි පළවෙනි නිදහස් අරගලය පානදුරා වාදයෙන් පටන් අරගෙන 56න් ඉවර කළා නම් එතනින් පස්සේ නැවත කළ යුතු අරගලය අපිට දැන් ඉස්සරහා තියෙනවා. එහෙම කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් මේ රට වඩා යහපත්, වඩා අර්ථාන්විත, වඩා ශක්තිමත්, වඩා ස්වාධීන 21 වෙනි සියවසේ ඊළඟ දශකයට ගැලපෙන නූතන රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන්න. දෙවන නිදහස් අරගලය එහෙමනම් අපි පටන් ගමු. මොකද ඒ අරගලය තුළ එක් පක්ෂයක්, එක් කණ්ඩායමක් පෝෂණය වෙන්නේ නෙමෙයි. ඒ අරගලය තුළ එතුමන් සඳහන් කරන්නේ, මහජනතුමා සඳහන් කරන්නේ අපි සියලු දෙනායකට එක්ව නැගිටලා රටක් විදිහට අපි ගොඩේමු කියන කාරණය. හොඳයි. ඊටාම වටිනා වූ වැදගත් කරුණු කාරණා රැසක් අද දවසේදී අපිට එතුමගෙන් දැන කියා ගන්නට හැකියාව ලැබුණා. ආර්ථික, දේශපාලනමය සහ සමාජීය වගේම අපිට ලෝක ඉතිහාසයේත් කරුණු කිහිපයක් හෝ දැනගන්නට ලැබීම පිළිබඳව ඇත්තෙන්ම සතුටු වෙනවා. බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා අද ටර්නින් පොයින්ට් දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය සම්ටුවන් කරන්නට සියතට පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්වරයා, ඒ වගේම වැඩබලන සභාපතිවරයා, වත්මන් ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමාට ස්තුතියි අපේ සහභාගීත්වයට. බොහොම ස්තුතියි. එමනම් අපි අද දවසේ වැඩසටහනින් සමුගන්නට සූදානම් වන්නේ ලබන සතියේ අඟහරුවාදා දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සම්ටුවන් කරමු. හැමෝම මේ වෙලාවේ ඔබ සියලු දෙනාටම මතක් කර සිටින්නේ හැමෝම බොහොම අවධානයෙන් කාරුණිකව කටයුතු කරන්න, මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න. වෛරී වෙලා, තරහ වෙලා, කෝප වෙලා ගහමරාගෙන බෑ මිනිස්සුත් එක්ක. ඒ නිසා බොහෝම විචක්ෂණශීලීව කටයුතු කරමින් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න අපි සියලු දෙනා එකට අත්වැල් බැඳගමු. ඔබට සුබදායී දවසක් අපි ප්‍රාර්ථනා කරනවා. සමුගන්නවා ඔබ සියලු දෙනාට යලිත් ලබන සතියේ හමු මේ බලාපොරොත්තු වෙන සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.